සැමරුම නිමිති කරගෙන තමයි අද මේ විදියට අපි පූර්ණ සතියක් පුරාම මේ සතිය පුරාවටම අපි විවිධ වැඩසටහන් සංවිධානය කළා. අපි ප්‍රශ්න විචාරා තරගයක් තිබ්බා. ඉතින් එහාට ගිහිල්ලා විවාද තරග තිබ්බා. ආදි වශයෙන් බොහෝ දේවල් අපි සංවිධානය කරා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අද ලෝකයේ බොහෝ දෙනා කතා වෙන මාතෘකාවක් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් කෘත්‍රිම බුද්ධිය. ලෝකය වෙනස් කරාවිද? සමහරු කියනවා කවදා හරි දවසක අපි නිපදවන කෘත්‍රිම බුද්ධිය අපිව පාලනය කරයි කියලා. සමහරු කියනවා සිමියුලේෂන් තියරිස් වලට සමහරු ඉන්නවා. විවිධ මතධාරීන් ගොඩක් අතරේ අද අපි කතා කරන්න යන්නේ රොබොට් එන්තූසියා කියන මාතෘකාව යටතේ නැත්නම් මේ වැඩසටහන තුළ අපේ මේ ක්‍රියාවලිය තුළ ඉන්න රොබොට්ලා නැත්නම් රොබෝවරු ගැන. ඉතින් වැඩසටහන ආරම්භයට මත්තේ ඔබ සම පිළිගැනීමට යන්නට ඕනේ. එමත් එක් අපි සාමයික විකාරයක් කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලීය පාසකේ. දහම් මම හිතන ඔබට මම අහනවා කියලා. මට සංවිධායක මණ්ඩලය හොඳයි. සමා වෙන්නේ තාක්ෂණික දෝෂයක් අපිට ඇති වුණා. මම ඉතින් කියමින් හිටියේ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ සියලු දෙනාට. ඒ වගේම අද පැමිණි ඔබ සියලුම දෙනාව ගෞරවයෙන් යුතුව පිළිගන්නට මම ආරාධනා කරනවා අප විද්‍යාලීය නව නිපැයුම්කරුවන්ගේ සංගමේ වත්මන් සභාපති දහම් නෙත්සර කුමාරදාස ඔබට අද ඔබ සම පිළිගැනීමට. දහම් ඔබට අවස්ථාව. ස්තුතියි සසිඳු. කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලීය නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් පවත්වනු ලබන නොවිෂියා 21 මාර්ගගත වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවකට තමයි ඔබ අප සැම මේ එක්ව සිටින්නේ. එය නමින් රොබර්ට් එන්තූසියා. මේ සඳහා ප්‍රථමයෙන්ම මා පිළිගැනීමට කැමැති මෙය පැවැත්වීමට අපේ සම්බන්ධතාවය ලෙස අපමිනි ප්‍රවීන් කෙහෙලැල්ල මහතා. ඒ වගේම වර්තමාන ඉස්පතන විදුහලේ වත්මන් නියමු ඔෂාර පණ්ඩිතරත්න ගුරු පියානන්ද ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරුන් මා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඊට අමතරව ඉසිපතන විද්‍යාලීය සංගම්භාර හරේෂා ගුරුමෑණියන්ද ඉසිපතන විද්‍යාලීය නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ භාර මහේෂිකා නිරියල්ල ගුරුමෑණියන්ද අයෝමා ප්‍රියංගනී ගුරුමෑණියන්ද ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඊට අමතරව ඉසිපතන විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිරත සියලුම ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඊටත් අමතරව කොළඹ ඉසිපතන විද්‍යාලීය කනිෂ්ඨ ආදිස්ත්‍ය සංගමයේදී මා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ඉසිපතන විද්‍යාලයේ කනිෂ්ඨ ආදිස්ත්‍ය සංගමය අපට තාක්ෂණික දැනුමෙන් බොහොම ඉතාමත් වැදගත් උපදෙස් දෙමින් ඉතාමත් හොඳ ආදර්ශයක් අපට ලබා දෙනවා.
ඊටත් අමතරව කොළඹ ඉසිපතන විද්‍යාලයේ නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ සියලුම සමාජිකයන්ද මා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඊටත් අමතරව රොබර්ට් එන්තෝසියා මාර්ගගත සම්මන්ත්‍රණය සපැමිණි සියලුම ප්‍රේක්ෂකයන් සියලුම දැනුම් බෙදා ගන්න කැමති අය මා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ස්තුතියි. දෙහිවින්ම ස්තුතියි දහම්. ඉතින් මම කලිනුත් කියවා වගේ අතට කතා කරන්න යන්නේ ඔබ බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න මාතෘකාවක්. ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ බොහෝ දෙනා බොහොම ආසාවෙන් කතා කරන මාතෘකාවක්. ලෝකයේ අනාගතයේ විප්ලවයක් වේවි කියලා බලාපොරොත්තු වෙන මාතෘකාවක්. ඉතින් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් කතා කරන්න අපි අද එක්කන් ආවා අපේ මේ සභාවට එක විශේෂ අමුත්තෙක් ඉලෙක්ට්‍රෝන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරී රොබෝ විද්‍යාව සහ කෘතිම බුද්ධිය සම්බන්ධ දර්ශනවේදී උපාධිධාරී ස්ලිට් ආයතනයේ පරිගණක පද්ධති ඉංජිනේරුකරණය පිළිබඳ සහකාර පරීක්ෂණ සහකාර දුරේ දරන ප්‍රවීන් කෙහෙලැල්ල මහත්මයාණන්. ප්‍රවීන් කෙහෙලැල්ල මහත්මයාණනි ආයුබෝවන් ඔබට. ආයුබෝවන් සසඳු, බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලබා දුන්නාට. මම හිතන්නේ මුලින්ම මම කැමති ස්තුතිවන්ත වෙන්න ඉසිපතන විද්‍යාලයේ නව නිපැයුම්කරුවන්ගේ සංගමේ සමාජිකයින් හට මෙම වැඩමුළුමල මෙහෙයවීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාම කාලීන මාතෘකාවක් ඔබතුමාලා සෝරාගෙන තියෙනවා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය ගැන. ඒ කියන්නේ දැනට ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකෙන් පස්සේ දැනට ඊළඟට ඇති වෙලා තියෙන ඊළඟ රෙවොලූෂන් එක කියලා තමයි මෙහෙම කෘත්‍රිම බුද්ධිය කියන එක හඳුන්වන්නේ. ඒකෙන්ද අපි කෙලින්ම අපේ අද මගේ ප්‍රසන්ටේෂන් එක මම යන්නම්. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක ඔයගලන්ට පේනවා ඇති කියලා. ඔව් අපිට පේනවා. thank you. හොඳයි. අද එතකොට අපි කතා කරන්න යන්නේ මේ artificial intelligence කියන මාතෘකාව. මෙතනදී මම බලාපොරොත්තු වෙනවා සරලවම artificial intelligence කියන එකේ හඳුන්වා දීමේ ඉඳන් ඇත්තටම දැනට තියෙන applications ඒ කියන්නේ මොන විදිහටද මේක යොදාගෙන තියෙන්නේ කියන එක ගැන කතා බහ කරන්න. ඒකින්ද අපි පටන් ගත්තොත් මුලින්ම මම කැමතියි හඳුන්වා දෙන්න මොකක්ද බුද්ධිය කියන්නේ කියන එක. කියන්නේ දැන් අපි කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන්න කලින් මට හිතෙනවා වඩා සුදුසු කාරණාවක් තමයි බුද්ධිය කියන එක ගැන මුලින්ම කතා කරන එක. ඒක නිසා අපි මුලින්ම බලමු බුද්ධිය කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් කෙනෙක් අහුවොත් බුද්ධිය කියන එකට යම් අර්ථකථනයක් ඒකට දෙන්න අමාරු කාරණාවක්. මොකද බුද්ධිය කියන එක එක එකනාට එක එක විදිහේ වෙන්න පුළුවන්. ඒ සරලවම බුද්ධි මට්ටම අනුව එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ පරිසරය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද අපිට ඇත්තටම බුද්ධිය කියන එක අර්ථකථනයක් දෙන්න අමාරුයි. නමුත් සාමාන්‍යයෙන් පිළිගත් ගුණාංග තිබෙනවා බුද්ධිමත් ජීවියෙකුට අපිට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඕනම පරිසරයේ වෙන වෙනස්කමකට ඊටාම නම්‍යශීලීව හැඩගැසීම. අපි කියන responding to situations very flexibly කියලා. ඒ වගේම acquire and retain knowledge. ඒ කියන්නේ අපි ලබා ගන්න දැනුම අපේ මනසේ ගබඩා කර ගැනීම. ඒ කියන්නේ යම් ආකාරයකට ඒ දැනුම ළඟ තබා ගැනීම. ඒ වගේම learn and understand from experience. ඒ කියන්නේ ඒකත් අර මේ දැනුම ගබඩා කිරීමටම අදාළ කාරණාවක්. ඒ කියන්නේ අපි යම් දෙයක experience එකකින්, ඒ කියන්නේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීම. එතකොට ඊළඟට perceive interrelationship facts. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා cause and effect කියලා. එහෙම නැත්නම් යම් සිද්ධියක් වෙන්න මූලික වුණේ කුමක්ද? මොන හේතු කාරණාද? එතකොට මේ එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට ගියොත් මේ දේවල් වුණොත් මෙතනින් ඊළඟට වෙන්න පුළුවන් සිද්ධිය මොකක්ද? ඒ වගේ අර අපිට වෙන්න පුළුවන් අපි කියනවා temporal relationships වගේ දේවල්. ඒ කියන්නේ කාලය ගැන අවබෝධයක් තියෙන. එතකොට අපි මේ ගුණාංග තියෙන ජීවියෙකුට අපිට කියන්න පුළුවන් ඒ ජීවියා බුද්ධිමත් ජීවියෙක් කියලා. එහෙම නැත්නම් intelligent agent කෙනෙක් කියලා. එතකොට ඊළඟට මෙතනින් එහාට අපිට බොහොම ලේසි artificial intelligence කියන එකට යන්න. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන එකට යන්න. මොකද හේතුව අපි දන්නා බුද්ධිය කියන්නේ මොකක්ද කියලා. එතකොට නිරන්තරයෙන් අපිට දැනෙනවා
එතකොට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ අපි විසින් නිර්මාණය කර බුද්ධිය. කියන්නේ මිනිසා විසින් කෘත්‍රිමව නිර්මාණය කර බුද්ධියක් කියන එක. එතකොට මේක ඇත්තටම කෘත්‍රිම බුද්ධිය කියන එක පරිගණක විද්‍යාවේ එන එක කොටසක්. නමුත් ඒ යම් කොටසක් වුණත් ඒක ඊටාම පුළුල් පරාසක විදන ඒ කියන්නේ මේ දැනුම් සම්භාරයක්. අපිට කොහොමදවත් ඇත්ත වශයෙන්ම දැන් ඉන්ට්‍රොඩක්ෂන් එකට පවා ඒ කියන්නේ හඳුන්වා දීමක් දෙන්න පවා ඒක ටිකක් ගැඹුරින් කරනවා නම් පැය ගණනාවක් ගත වෙන්න පුළුවන් දෙයක්. ඒ නමුත් අපිට පුළුවන් ඇත්තටම බොහොම සරල ආකාරයට ඕවරෝල් එහෙම නැත්නම් සමස්ත ෆීල්ඩ් එක ගැනම ඔයගලන්ට පොඩි අවබෝධයක් ලබා දෙන්න පැයක් හෝ එකමාරක් ඇතුළත. එතකොට සරලවම අපි කරන්න හදන්නේ මනුෂ්‍ය බුද්ධිය කියන එක. ඒ කියන්නේ මිනිස් බුද්ධිය කියන එක අපි කෘත්‍රිමව නිර්මාණය කරලා ඒකෙන් අපි ඒකෙන් යම් ප්‍රයෝජනයක් ගැනීම තමයි ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි මේක යොදා ගන්නවා පරිගණක ආශ්‍රිතව අපි මේ වැඩේ කරන්නේ. උදාහරණයක් වශයෙන් දැන් අපි අද දවසේ අන්තිමට කතා කරන කෘත්‍රිම බුද්ධියෙන් අපිට දැනට ගන්න පුළුවන් වැඩ මොනවද? ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් self driving cars ඒ කියන්නේ තනියම පැදවෙන වාහන. එහෙම නැත්නම් image classification එහෙම නැත්නම් යම් පින්තූර අඳුනා ගැනීමේ හැකියාව. මේ වගේ දේවල් වලට අපි ගොඩක් වෙලාවට ඒක කරන්නේ පරිගණකයක් හරහා. මොකද කෘත්‍රිම බුද්ධිය දුවන්නේ පරිගණකයක් හරහා. උදාහරණයක් විදිහට අපි මේ යම් දෙයක් යොදාගෙන වැඩක් කරනවා. අපි දැන් මිටියක් යොදාගෙන ඇණයක් ගහනවා වගේ ඒකට අදාළ ටූල් එක එහෙම නැත්නම් ආයුධය වෙන්නේ පරිගණකය. එතකොට දැන් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකේ ලොකු අතරම එක ගතිගුණයක් තමයි learning, reasoning and self correction. ඒ කියන්නේ ඉගෙනුම ඊළඟට තර්කන හැකියාව සහ ස්වයං නිවැරදි කර ගැනීම. ඒ කියන්නේ AI ප්‍රෝග්‍රෑම් එකකට පුළුවන් වෙන්න ඕනේ එයාට වැරද්දක් වුණොත් වැරද්ද අඳුරගෙන ආපහු ඒක නිවැරදි කරගෙන එතනින් එහාට තව ටිකක් වැඩි දියුණු තත්ත්වයකටපත් වෙනවා. එතකොට දැන් මේ සියලුම ඊටාම මේ සංකීර්ණ ක්‍රියාවලියට සඳහා අපිට ඇත්තම තවත් ගොඩක් විවිධ දැනුම් ඒකකවල සහාය අවශ්‍ය. උදාහරණයක් විදිහට අපිට ගණිතමය සහාය අවශ්‍යයි, ස්නායු විද්‍යාව, මනෝ විද්‍යාව, ඒ වගේම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් අපි කියනවා සාමාන්‍ය අපි දන්න ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු තාක්ෂණයේ සහාය අවශ්‍යයි. එතකොට මම කන්නොත් කිව්වා වගේ AI driven system එකට ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරගෙන යම් කාර්යයක් කරන පද්ධතියක බලාපොරොත්තු වෙනවා. ඒ පද්ධතියෙන් තර්කානුකූලව යම් දෙයක් සැලසුම් කරලා අවශ්‍ය කරන තීරණ ගනී කියලා. එතකොට මේකට උදාහරණ ගණනාවක් අපි අද දවසේ අන්තිම වෙනකොට සාකච්ඡා කරනවා. එතකොට දැන් අත වශයෙන්ම දැන් අපි එක උදාහරණයක් ගත්තොත් ඒ කියන්නේ දැන් මම හිතනවා මුලින්ම අර කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන්න කලින් මේ බුද්ධිය කියන එකේ අපේ ඇප්ලයි කරන හොඳම උදාහරණ තමයි පොඩි දරුවෙක්. අපි තුමු කුඩා දරුවෙක්. කුඩා දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ කිසිම දැනුමක් නැතිව. අපි ඒ කියන්නේ අපි උපකල්පනය කරොත් ඒ ළමයාට මේ නිකන් අර පෙර භවයක දැනුම කිසිම දෙයක් නැහැයි කියලා. ගොඩක් වෙලාට 99ක් වෙලාට වෙන්නේ ඒක. අපි කාටවත් අපි ඉපදෙනකොට අපි කිසිම දැනුමක් අරගෙන එන්නේ නැහැ. නමුත් අර වෙන වාර්තා වෙන ඒ සිද්ධීන් වලට අමතරව කිසිම දැනුමක් අපි ලැබෙන්නේ නැහැ. එතකොට අපි පොඩි දරුවෙක් වෙලා ඉපදිලා ඊට පස්සේ වැඩිහිටියෙක් වෙනකන් යන ගමනේදී අපි කොහොමද අර කිසිම දෙයක් කරගන්න බැරි අත දරුවා ඇවිදින කන බොන කතා කරන ඊටාම සංකීර්ණ දේවල් ගැන කල්පනා කරන්න පුළුවන් ලොකු චින්තන ශක්තියක් තියෙන අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ. මේකට මූලික වශයෙන් හම්බෙලා තියෙන ගුණාංග තමයි කියන්නේ ඉගෙනීමට තියෙන හැකියාව. සරලවම. ඒ කියන්නේ අපි කුඩා දරුවෙකුට එහෙම නැත්නම් ඕනම මිනිස්සෙකුට විතරක් නෙමෙයි අතරම ඕනම සත්වයකට පවා මනුස්සයා කියන්නේ සත්වයේ ඕන සත්වයට පවා තියෙන ප්‍රබලම හැකියාවක් තමයි තමුන් දකින දේවල් වල. ඒ කියන්නේ තමුන්ගේ සෙන්සරි ඉන්පුට්ස් එහෙම නැත්නම් තමුන්ගේ සංවේදක භාවිතා කරලා ඇස් කන් ඒ කියන්නේ පෙනීම ඇසීම ඒ වගේම ස්පර්ශය ගන්ධ සුවඳ දැනීම රස කියන දේවල් භාවිතා කරලා එයාට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ යම් සිද්ධියක් වුණොත් ඒ සිද්ධිය වුණේ මොකක් හින්දාද? ඒකෙන් මාට ගන්න පුළුවන් දේවල් මොනවද කියන එක. හොඳම උදාහරණ තමයි දරුවෙක් ඇවිදින්න ඉගෙන ගන්න එක. පොඩි ළමයෙකුට කවුරුත් කියලා දෙන්නේ නැහැ ඇවිදින්නේ කොහොමද කියලා. එතකොට එයා ඇත්තටම ගොඩක් වාරයක් උත්සාහ කරලා වැටි ආයෙ නැගිටලා
ඊට පස්සේ වැඩිහිටියෝ ඇවිදින දිහා බලන් ඉඳලා එයාගේ ගෝල් එයාගේ ඒ ඉලක්කය කරා හිත යොමු කරගෙන ඉඳලා එයා ඒ විදිහට තමයි යම් කාලයක් ඇතුළත යම් මාස ගණනාවක් ඇතුළත ඇවිදින්න ඉගෙන ගන්න. කතා කරන්න ඉගෙන ගන්න. එතකොට මේ දේවල් වලින් තමයි අත්‍තරම මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක ඉන්ස්පයර් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ දේවල් දිහා බලලා තමයි විද්‍යාඥයෝ ඉංජිනේරුවරු මේ කෘත්‍රිම බුද්ධිය කියන මේ concept එක මේ සංකල්පය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේකට සමාන ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍ය විද්‍යාවට ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති ගොඩාක් නිර්මාණ අපේ මේ අපිට දැන් මේ 21 වෙනි සියවසට වෙනකොට ඇවිල්ලා තියෙන නිර්මාණ වල ගොඩාක් හේතු වෙලා තියෙනවා ස්වභාවික පරිසරයේ පිහිටීම. උදාහරණයක් විදිහට පාලමක හැඩය. ගොඩක් වෙලාවට පාලමක හැඩයේ තියෙන නිකන් ආරුක්කුවක් වගේ. ඒතර ඒ ආරුක්කුව ඇත්තට වෙන්නේ මනුස්සයාගේ යටිපතුලේ තියෙන පිහිටීමෙන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අහලා ඇති මේ ගුවන් යානයක බඳ හදලා තියෙන්නේ අර උණ බම්බුවක ඒ කොටස් වෙන් වෙලා තියෙන විදිහෙන් ඒ ලැබෙන ඒ ගහට ශක්තිය ලැබෙන විදිහට ඒ කොටස් පිටලා තියෙන විදිය දිහා බලන් ඉඳලා තමයි ඒ ඉංජිනේරුවරු විද්‍යාඥයෝ ඒ ගුවන් යානාව නිර්මාණය කරලා දෙන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම ගත්තොත් කෘත්‍රිම බුද්ධිය පවා කිසිම වෙනසක් නැහැ. සමහර කෘත්‍රිම බුද්ධියට අදාළ සංකල්ප ගොඩනැගිලා තියෙන්නේ මානව බුද්ධිය පදනම් කරගෙන. ඒ කියන්නේ මිනිස්සු කොහොමද ඉගෙන ගන්නෙ? පුද්ගලයන් කොහොමද ඉගෙන ගන්නෙ? මොන විදිහටද ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකකින් කොහොමද ඒගොල්ලෝ අලුත් දේවල් අලුත් තර්ක ගොඩනගාගෙන දැනුම එකතු කරගන්නේ කියන එක අනුව තමයි මේ කෘත්‍රිම බුද්ධිය කියන එක දැන නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි තව ටිකක් ගැඹුරට යන්න. දැන් අපි බුද්ධිය කතා කරා ඊළඟට අපි කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට බලමු කෘත්‍රිම බුද්ධියේ තියෙන ආකාර මොනවද කියලා. දැන් මෙතනදී පොඩි ගැටලුවකට අපි ලක් වෙන ඇත්තටම දැන් මේකට සිංහලෙන් කරනවා කියන එක ටිකක් අපහසු කාරණාවක්. මොකද සමහරක් වෙලාවට දැනට තියෙන නවතම කෘත්‍රිම බුද්ධියට අදාළ මාතෘකාවල තියෙන සමහර වචන වලට සිංහල වචන නැත්තේ නෑ. සමහරක් වෙලාවට සිංහල ගැන අතිශයම ලොකු දැනුමක් තියෙන කෙනෙකුට පුළුවන් වෙයි ඒක ලස්සන පරිවර්තනය කරන්න. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි හින්දා මම ඉංග්‍රීසි වචන භාවිත කරන්න. නමුත් ගොඩක් වෙලාවට මම සම්පූර්ණව සරලවම පැහැදිලි කරන්න මේ අදාළ වචනේ මොකක්ද කරන්නේ කියන එක. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක කතා කරාම ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි machine learning, ඊළඟට expert systems, natural language processing, speech recognition, robotics, vision and planning. එතකොට දැන් මේ දේවල් ගත්තාම මේ කොළපාට කොටු වල තියෙන ඔක්කොම අපි sub topics. ඊට පස්සේ ඒවා ආයෙත් බෙදෙනවා. උදාහරණයක් විදිහට machine learning කියන එක ආයෙත් බෙදෙනවා. දැන් මේ පින්තූර නැති වෙනවා deep learning වලට අමතරව machine learning කියන එක බෙදෙනවා supervised learning, unsupervised learning, reinforcement learning විදිහට ගොඩාක් බෙදෙනවා. ඊළඟට මේවා අපි අද දවසේ ඇතුළත අපි බලමු පුළුවන් තරම් මේ දේවල් අපි ආවරණය කරන්න උදාහරණ මගින් වගේ දේවල් භාවිතා කරලා. එතකොට දැන් මේකේ පළවෙනි කාරණාව මැෂින් ලර්නින් කියන කාරණාව ගත්තොත් මේක තමයි දැනට තියෙන බොහොම ප්‍රමුඛ සංකල්පයක් කෘත්‍රිම බුද්ධියට අදාළව. මොකද මේ මැෂින් ලර්නින් කියන සංකල්ප භාවිතන ගොඩාක් ප්‍රැක්ටිකල් දේවල්, ඒ කියන්නේ ප්‍රායෝගික ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් යෙදවුම් තියෙනවා අපිට ගොඩක්. ඔයගොල්ලන්ගේ මේ ජීවිතේ ගොඩක් මේවා පාවිච්චි කරනවා ඇති. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ගොඩක් දන්න අර බොහොම විනෝදකාමී ඇප් එකක් තියෙනවා ෆේස් ඇප් කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් කෙනෙකුට රැවුල් දාන්න, එහෙම නැත්නම් මූණ වෙනස් කරන්න, ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් පරපත් කරන්න, සහ ඒ කියන්නේ පැත්තේ එහෙම කරන්න. දැන් ඒක ඩිරෙක්ට්ලි ඒ කියන්නේ ඍජුවම මේ කෘත්‍රිම බුද්ධියට සම්බන්ධ යෙදවුමක් ඇප්ලිකේෂන් එකක්. එතකොට ඊට අමතරව natural language processing කියන එක අපි කියන NLP කියලා ඔයගොල්ලෝ දකින්න ඇති. ඒකේ ආයෙ බෙදලා තියෙනවා text generation කියලා. ඒ කියන්නේ සරලවම කොහොමද මේ වාක්‍ය ප්‍රතිනිර්මාණය කරන්නේ. ඔයගොල්ලන්ට මේ දැනට tools තියෙනවා. අපිට මේ අන්තර්ජාලයේ සමහර මේ යම් වෙබ්සයිට්ස් වලින් අපිට ගන්න පුළුවන්. සරලවම ඔයගොල්ලෝ මාතෘකාවක් දුන්නාම ඒගොල්ලෝ ලියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වාක්‍ය ලියන යනවා. ඒ කියන්නේ ඒක වෙන්නේ බොහොම පොඩි AI මොඩියුල් එකක. කියන artificial intelligence එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධියක මේ උපකාරයෙන්. ඊළඟ question answering. ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙදි chatbot කියන අය. ඒ chatbot කියන software components ඒ කියන්නේ modules. ඒ කියන්නේ සරලවම chatbot එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දැන් ගොඩක් වෙලාවට අපි හිතමුකෝ මොකක් හරි වෙබ්සයිට් එකකට ගියාම පොඩි යටින් කොනකින් පොඩි පණිවිඩයක් එනවා මේ ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද මේක ටයිප් කරන්න කියලා. ගොඩක් වෙලාට ඒකේ chatbot එක. ඒ කියන්නේ ඒ chatbot එකක් කියන්නේ පොඩි AI component එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දෙන උත්තර දිහා බලලා ඒකට ගැළපෙන උත්තරයක්. ඒ AI component එක train කරලා තියෙනවා අදාළ උත්තර දෙන්න. ඒකෙන් ඒවා දෙනවා. ඔය විදිහට මේ ගොඩාක්
කරුණු කාරණා තියෙනවා. ඇත්තටම දැන් මේක තවත් පුළුල් වෙන්න ඕනේ හරියට ගන්නවා නම්. නමුත් මේ අද දවසේ අපිට තියෙන කාලෙත් එක්ක සහ මේක අපේ ඔඩියන්ස් එක අනුව මොකද ඔයගොල්ලෝ තාම පාසල් දරුවන් හින්දා ඔයගලන්ට සරල ආකාරයෙන් මේක ඇත්තටම මේ ඉදිරිපත් කරන්න උවමනා හින්දා අපි මේ වගේ අර බොහොම ෂැලෝ ඒ කියන්නේ නොගැඹුරු තැනකින් අපි මේක නතර කරනවා. නමුත් මේක ගොඩාක් ඉන්ටරෙස්ටිං දේවල්. ඒ කියන්නේ ගොඩක් මේ රස දේවල් ගොඩක් තියෙනවා මේ ලෙවල් එකේදීත්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගමු දැන් ඇප්ලිකේෂන් වයිස් ඒ කියන්නේ යෙදුම් ගත්තාම අපි ගොඩක් අද කතා කරනවා මොන වගේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් ලෝකේ තියෙනවද කියලා. ඇත්තටම ගොඩක් අසවත් දේවල් තියෙනවා. අපි අද ඒක අන්තිමට බලනවා. දැනට අපි කතා කරොත් මේ කෘත්‍රිම බුද්ධිය ප්‍රධාන කොටස්. දැන් අපි මේ මැප් එකක් ආදානගේ කතා කරා. නමුත් තව ටිකක් තවදුරටත් මම විස්තර කරොත් ඒ කියන්නේ මොකද්ද මේ කෘත්‍රිම බුද්ධිය අදාළ වෙන්නේ? දැන් පළවෙනි කාරණා මැෂින් ලර්නින් කියන එක. දැන් මේකට මම හිතන සිංහල වචනයක් ගත්තොත් අපි කියන්න පුළුවන් යාන්ත්‍ර ඉගෙනුම කියලා. සරලවම ගත්තොත් පරිගණකයක් කොහොමද ප්‍රශ්න එකක් ගැන ඉගෙන ගන්නෙ? ප්‍රශ්නයකට පිළිතුරක් සපයන්න ඉගෙන ගන්නෙ කොහොමද කියන කාරණාව තමයි මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ඕන තරම් programs use කරලා ඇති. ඒ කියන්නේ calculator එකක්. එහෙම නැත්නම් document එක type කරන්න MS Word document එක, MS Word software එක. presentation එකක් හදන්න PowerPoint එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ game එකක් play කරලා ඇති. අපි game එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් වෙන වෙන paint එක මොනවා චිත්‍රයක් ගන්නද? එහෙම නැත්නම් Photoshop. එහෙම නැත්නම් සින්දුවක් අහන්න MP3 එකක්. දැන් මේ program මෙහෙකයි කෘත්‍රිම බුද්ධියෙන් ජනනය වෙච්ච program එකයි. ඒ කියන්නේ AI driven program එකයි වෙනස මොකක්ද? ප්‍රධාන වෙනස තමයි දැන් මේ මම කලින් කිව්ව ඔක්කොම programs ඒවා එකක්වත් ඒ හැම program එකක්ම කරන්නේ එයාව program කරලා තියෙන වැඩේ විතරයි. උදාහරණයක් වශයෙන් දැන් අකුරක් type කරාම ඒකේ document එකේ වැටෙනවයි කියන කලින් pre program කරලා තියෙනවා. කියන්නේ කලින් ඒක පරිගණකගත කරලා තියෙන්නේ. ඒ අදාළ instructions ටික අදාළ විධිවිධාන ටික ඒ program එකට. එතකොට දැන් ඒකෙදි එතන කිසිම අමුතු ඉගෙන ගන්න දෙයක් නෑ program එකට. program එකට බොහොම සරලවම කියලා තියෙනවා මේ දේවල් ටික කරන්න මේ දේවල් වුණාම බටන් එකක් press කරාම ඒ අදාළ function එක දුවන්න. එතකොට අපි හිතමුකෝ දැන් media play එකේ play button එක ගුවාම සින්දුව play වෙන්න. ඕක කියලා තියෙන්නේ. ඕකේ අමුතු ඉගෙන ගන්න දෙයක් නෑ. නමුත් ඒ program එකට අපි අලුත් දෙයක් කරන්න කිව්වොත් එයාට කවදාවත් ඒ වැඩේ කරන්න බෑ. එතකොට මෙතන තමයි සරලවම traditional programming. ඒ කියන්නේ බොහොම අපිට හුරු පුරුදු programs. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් අපි දැකලා තියෙන programs අපි නිතර use කරන දේවල් offices වල එහෙම නැත්නම් පාසල් වැඩ කටයුතුවලදී ඒ භාවිතා කරන දේවල් ඒවා තමයි අපි කියන traditional programming කියලා. ඊට අමතරව අලුත්ම trend එක තමයි AI driven programs. ඒ කියන්නේ අලුත් දේවල් කරන්න පුළුවන්. ඒතකොට මේක ටිකක් මේකේ බොහොම අපිට මේ specific applications අපිට කියන්න පුළුවන්. එතකොට දැනට machine learning වලින් අපි ගත්තොත් machine දැන් ආයෙත් මම අර hierarchy එකේ පෙන්නන්නම් ඒ පැටලෙන්නේ නැති වෙන්න. දැන් අපි කෘත්‍රිම බුද්ධිය ගත්තාම එහෙම නැත්නම් artificial intelligence කියන එක ගත්තාම ඒක බෙදෙන අනු කොටසක් තමයි machine learning කියන එක. ඊළඟට machine learning කියන එක අපි කතා කරාම ඒකේ ආයෙ බෙදෙනවා deep learning, supervised learning, unsupervised learning, reinforcement learning. එතකොට දැන් අපි ගත්තොත් මුලින්ම මේ supervised learning සහ unsupervised learning කියන කාරණාවල් දෙක. මේ සංකල්ප දෙක ගොඩක් ඇත්තටම ළඟ යන එකක්. සම්පූර්ණයෙන් වෙනස්. නමුත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඕනම පොතක් හෝ ඕනම මේ machine learning tutorial එකක් වගේ දෙයක් ගත්තොත් මේ දෙක ගොඩක් ළඟ තමයි තියෙන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ දැන් ඔය model කියලා කියන්නේ යම් machine learning program එකක්. ඒ කියන්නේ අපි කියනවා blank program එකක් වගේ දෙයක්. ඒතර සරලවම AI driven program එකක් කියන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් program එකකට. ඒක අර calculator එකක්වත් document process එකක්වත් එහෙම නැත්නම් media player එකක්වත් වගේ දෙයක් නෙමෙයි. මොකද ඒ දේවල් program කරලා ඉවරයි අපි. ඒ කියන්නේ ඒවා ආයෙ වෙනස් වෙන්නේ නැහැ. ඒවට කරන්න කියන එක ඒගොල්ලෝ කරනවා හරියටම. නමුත් අලුත් දෙයක් කරන්න බෑ. නමුත් මේ AI driven program එකක් කියන්නේ තමාවම නැවතත් program කරගන්න පුළුවන්. නැවත තමාවම සකස ගන්න පුළුවන් මේ අලුත් ප්‍රශ්න ගැලපෙන විදිහට. ඒක තමයි AI driven කියන්නේ කෘත්‍රිම බුද්ධියෙන් හදපු program එකක තියෙන වෙනස ඒක. එතකොට දැන් ඒ program එකක් ගත්තා අපි මේ model කියලා කියන්නේ ඒ වගේ program එකකට. ඒ කියන්නේ his
හිතන්නකෝ මෙයා කුඩා දරුවෙක් කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට දැන් අපිට දැන් මේ සුපර්වයිස් ලර්නින් සහ අන්සුපර්වයිස් ලර්නින් කියන සංකල්ප දෙක කතා කරන්න පුළුවන් කුඩා දරුවෙක්ගේ මාර්ගයෙන්. අපි හිතමු කුඩා දරුවෙක් ඉන්නවා. අපි යාට මුලින්ම කියනවා අපි කියනවා ඇපල් ගෙඩි 3ක් දීලා කියනවා මේ තියෙන ඇපල් කියලා. එතකොට අපි ඉන්පුට් data කියලා එකක් දෙනවා. ඒ කියන්නේ ඒ දෙන ඇත්ත තොරතුර. එහෙම නැත්නම් ඇපල් ගෙඩි ටික පෙන්නනවා. ඊට annotations කියලා කියන්නේ අපි ඒවා ලේබල් කරලා දෙන. එහෙම නැත්නම් ඒවට නමක් දෙනවා. මේ තියෙන ඇපල්. එතකොට දැන් ටිකක් වෙලා මේ වැඩේ කරාම එයා ඇපල් පෙන්නනවා. එයාට කියනවා මේ ඇපල් ගෙඩි තියෙන. ඊට පස්සේ අපි දොඩම් ගෙඩි ටිකක් පෙන්නලා කියනවා මෙතන දොඩම් ගෙඩි කියලා. ටිකක් වෙලා යනකොට අපි ඊට පස්සේ ඇපල් ගෙඩියක් පෙන්නන නම කියන්නේ නැහැ. අපි යනවා මේ මොකද්ද කියලා. එතකොට එයාට කියන්න පුළුවන් දරුවට කියන්න පුළුවන් මේක ඇපල් ගෙඩියක් කියලා. ඉතින් මේකට අපි කියනවා ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක වර්ගීකරණයක්. අපි මෙතන මේ කරන්නේ සරලවම. එතකොට දැන් සුපර්වයිස් ලර්නින් කියන්නේ මෙතන. ඒ කියන්නේ අපි කුඩා දරුවෙක් වෙනකොට අපි ආයෙත් ගමු AI මොඩල් එකක්, AI ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ යම් වැඩසටහනක්, පරිගණක වැඩසටහනක්. එතකොට දැන් මේකට අපිට පුළුවන් දැන් මේ ක්ලාසිෆිකේෂන් කියන එක ගොඩක් දෙලට පාවිච්චි කරනවා. ඒක අපි ඉදිරියට ඇප්ලිකේෂන්ස් වලට ගියාම යෙදවුම් වලට ගියාම අපි කතා කරමු. මේකට පුළුවන් දැන් එයා දැකලා තියෙන data ආයෙත් දැක්කොත් එයාට කියන්න පුළුවන් මේ තියෙන ඇපල් ගෙඩියක් කියලා. එතකොට ඒක ලොකු හැකියාවක්. දැන් උදාහරණයක් විදිහට අපි කියමු මීඩියා ප්ලේ එකට අපි AI කොටසක් බද්ධ කරනවා. සාමාන්‍ය මීඩියා ප්ලේ එකකට. ඒතර ඒකෙන් එයා කරන්නේ සිංහල සින්දුවක්ද ඉංග්‍රීසි සින්දුවක්ද කියලා කියනවා. මේක ඔයගොල්ලෝ දැකලා තියෙන කිසිම ප්‍රෝග්‍රෑම් එකක දැනට නැතුව ඇති. සමහර අකට තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැනට ඔයගොල්ලෝ දකිනවා Spotify වගේ දේවල් තියෙනවා, Shazam වගේ දේවල් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ කියන්නේ ඒවට පුළුවන් ඇත්තටම ඔයගොල්ලෝ අහන සින්දුව මොකක්ද කියලා කියන්න. ඒ සරලව ඒ කරලා තියෙන ඒක AI part එක. ඒ ප්‍රෝග්‍රෑම් එකේ AI part එක තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පරිගණක වැඩසටහනකින් කරන්න බැරි දේවල්. ඒක තමයි ඒක බොහොම සරල උදාහරණයක්. මේක නමුත් හරියට 100%ක් නිවැරදි නෑ. නමුත් 90%ක් වතාවට වගේ ඔයගොල්ලෝ දැන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් concepts වලින් ඒ කියන්නේ ඔයගොල්ලෝ programming languages කරලා තියෙනවා නම් ඒවයින් කරන්න බැරි දේවල් කරන්න පුළුවන් නම් මේ ගොඩක් වෙලාට AI based program එකක්. So unsupervised learning කියන කාරණාව ගත්තොත් මෙතනදී කරන්නේ අපි label කරන්නේ අපි මේ බඩු මොනවද කියලා කියන්නේ අපි ඔක්කොම data ටික කලවමේ දෙනවා. ඒ කියන්නේ ඔක්කොම තොරතුරු ටික කලවමේ දෙන්නේ. ආය දරුවෙක් ඉන්නවා කුඩා දරුවෙක්. අපි එයාට දෙනවා පළතුරු මල්ලක්. මේක දෙන ඇපල් දෙනවා, කෙසෙල් දෙනවා, දොඩම් තියෙනවා. එතකොට දැන් ඊළඟට අපි කියනවා මේක වෙනම ප්‍රශ්නයක්, මේක වර්ගීකරණයක්, ආයත වර්ගීකරණයක්ම තමයි. අපි කියනවා ඔයා මේක කොටස් වලට වෙන්කරන්න එකට ගලපන තොරතුරු අරගෙන. එතකොට එයා කරන්නේ ඇපල් ගෙඩි ටික වෙනම ගොඩක් ගන්නවා, කෙසෙල් ගෙඩි ටික වෙනම ගොඩක් ගන්නවා, දොඩම් ගෙඩි ටික වෙනම ගොඩක් ගන්නවා. එතකොට මේක දෙයා කරේ මොකද? එතකොට අපි යාට කියන්නේ මොනවද මේ කියලා. අපි එයාට කියන්නේ මේ ඒ කියන්නේ තොරතුරු මොකක්ද කියලා කියන්නේ ඇපල් ගෙඩියද මොකක්ද කියලා කියන්නේ. ඒතකොට දරුවෝ දන්නෙත් නෑ මොකක්ද වර්ගීකරණය කරේ කියලා. නමුත් ඒ වර්ගීකරණය කරා. එතකොට මේකත් ඇත්තටම එක්තරා ආකාරයක කෘත්‍රිම බුද්ධිය එක ආකාරයක්. ඒ කියන්නේ supervised learning, unsupervised learning. එතකොට reinforcement learning කියන ඊළඟ කාරණාව ගත්තොත් reinforcement learning කියන එක බොහොම මම අර කලින් කිව්වා වගේ කුඩා දරුවෙක් ඇවිදින්න ඉගෙන ගන්න විදිය. මේක ඊටාම සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක අපි කුඩා දරුවෙක් රොබෝ කෙනෙක් හදලා මේක කරන්න හැදුවොත් අපිට අවුරුදු ගණනාවක් ගත වෙන මිනිස්සු 100 ගණනක් ඕන වෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ මිනිස්සුන්ගේ අසිරිය කියන එක අපිට තේරෙන්නේ ඒ වගේ අවස්ථාවන් වලදී. ඒ කියන්නේ ඒ දරුවා ඉපදින්නේ තමුන්ට කකුල් දෙකක්වත් තියෙනවද කියලා නොදැන. එයා ඉපදුනාට පස්සේ දැනගන්නේ කකුල් කියලා දෙයක් තියෙනවා, අත් කියලා දෙයක් තියෙනවා. ඊට පස්සේ එයා දන්නේ නැහැ කකුල නමන්නේ කොහොමද කියලා දන්නේ. එයා මුලින් ඒක අතපය ගහලා දඟලන්නේ. ඔයගොල්ලෝ දන්නේ නැති දරුවෙක් ඇවිදින්න ඉගෙන ගන්න කලින් එයා මුලින්ම පෙරලෙනවා. ඇඳි. ඊට පස්සේ කොහොම හරි යන්තම් කොන්ද කෙලින් කරගන්නවා. ඊට පස්සේ දන ගන්නවා. ඊට පස්සේ වැටි ඇවිදින්න ඉගෙන ගන්නවා. එතකොට එයා ටික ඉගෙන ගන්නවා. නමුත් ඒ කවුරු කියලා දෙලා නෙමෙයි. දැන් මතක තියාගන්න supervised learning වලදී අපි අර data ප්‍රමාණයක් දුන්නා. සහ ඒකෙදි ගොඩක් ලොකු support එකක් දුන්නේ data මොනවද කියලා. unsupervised learning වලදී ඊට වඩා support එක අඩුයි. ඒ කියන්නේ අපි යම් data ප්‍රමාණයක් දුන්නා. නමුත් ඒවා මොනවද කියලා කිව්වෙත් නැහැ. ඒත් ඒවා categorize කරා. නමුත් reinforcement learning වලදී අපි කිසිම support එකක් දෙන්නේ නැහැ program එකකට. ඒකට හේතුව තමයි ඒකේ ආකාරය. කියන්නේ සරලවම reinforcement කියන එකේ ආකාරය ඒක. එතකොට මම ඊළඟට කියන්න අවශ්‍ය කාරණාවක් තමයි මේක අතරතුර කරන යම් හෝ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්
මට ඇත්තටම යම් පණිවිඩයක් දාන්න chat එකේ message එකක් දාන්න මට පුළුවන් එතකොට සරලවම මේකට පිළිතුර ලබා දෙන්න මේක යන අතරමඟ දුනත් කමක් නැහැ. ඊළඟට දැන් reinforcement learning කියන එක තමයි අපි අඩුම support එකක් දෙන ආකාරය. කෘත්‍රිම බුද්ධි ආකාරය. ඒ කියන්නේ අපි ඒකෙදි කියන්නේ අපි කිසිම දෙයක් දෙන්නේ නැහැ ඒකෙදි. ප්‍රෝග්‍රෑම් එක ලියලා ප්‍රෝග්‍රෑම් එකට අපි කියනවා ඔයා මේ ගෝල් එකට යන්න මේ ඉලක්කය කරා ළඟා වෙන්න කියලා. අපි මේක කුඩා දරුවෙක්ට ආදේශ කරගත්තොත් අපි කියනවා කුඩා දරුවෙක්ගේ මොකද ඉලක්කය? එයාගේ ඉලක්කය යවිදින එක. එයාගේ ඉලක්කයගේ අම්මා තාත්තා කවට යන එක. එක පොයින්ට් එකකින් ඊළඟ පොයින්ට් එකට යන එක. ඒතර මේකේදී අම්මා තාත්තට උදව් කරනවා ළඟට එන්න කියලා කතා කරනවා දුරට වෙලා බලන් ඉන්න. එතකොට එයා කියන්නේ එයාට යම් ඉන්සෙන්ටිව්ස්. ඒ කියන්නේ මේ එයාගේ අවධානය දිනා ගන්න එයාගේ කුතුහලය අවසන් යම් දේවල් කරනවා විතරයි. ඊට අමතරව වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. එතකොට මේකට තමයි අපි reinforcement learning කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනදී අපි ඉගෙනුමට කිසිම අපි support එකක් දෙන්නේ නැහැ. කියන කිසිම උපකාරයක් දෙන්නේ නැහැ. නමුත් ඉලක්කයක් දෙනවා. ඔයා මේ ඉලක්කයට කොහොමද ළඟා වෙන්නේ? ළඟා වෙන කොහොමද කියන එක මට වැඩක් නැහැ. ඒක තමයි ඒ කියන්නේ machine learning model එක develop කරන කෙනා model එකට කියන්නේ එච්චරයි. ඒකට බලාගෙන. එතකොට අපිට මේකේ හොඳම උදාහරණයක් බලන්න පුළුවන්. මේක ඊටම රසවත් උදාහරණයක් තියෙනවා මේ කොහොමද මේ reinforcement learning algorithm එක වැඩ කරන්නේ කියන එක. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ වීඩියෝ එක ඔයගලන්ට පේනවද කියලා? මේ රොබෝ කෙනෙක් ඉන්න වීඩියෝ එක. ඔව් පේනවා. හරි බොහොම ස්තුතියි. එතකොට දැන් මේකෙදි ඔයගොල්ලෝ බලන්න දැන් මේ තියෙන්නේ ට්‍රේනින් process එක. කියන්නේ අපි දැන් මේකෙදි දැන් මේක මේ වෙනම විශ්වවිද්‍යාලයක කරපු පරීක්ෂණයක්. මේකෙදි මේ පරීක්ෂකවරු කරන්නේ සරලව මේ රොබෝව අරගෙන මේ රොබෝට තියෙන කකුල් හතරක්. කකුල් හතරට මෝටර හයි කරලා තියෙනවා. ඒකේ පාලකයක් තියෙනවා. බැටරිය හදලා තියෙන පවර් එක අපි එළියෙන් මේක ඒගොල්ලෝ එළියෙන් දීලා තියෙනවා. නමුත් මේ රොබෝ දන්නේ නැහැ කොහොමද ඇවිදින්නේ කියලා. සාමාන්‍යයෙන් අපි රොබෝ කෙනෙක්ට ඇවිදින්නේ කොහොමද කියන එක අපි වෙන වෙනම ඉන්ස්ට්‍රක්ෂන්ස් ලියන්න ඕනේ. එකින් එකට ලියන්න ඕනේ. මේ මෝටරේ මෙහෙට කරකවන්න ඕනේ. එතකොට අනිත් මෝටරේ අරයට කරකවන්න ඕනේ කියලා. මේකෙදි කිසිම දෙයක් කියලා නැහැ. මේකෙදි දැන් මේ ඔයගලන්ට පෙන්නන්නේ මේ 0 minutes. ඒ කියන්නේ පළවෙනි මේ කියන්නේ මේගොල්ලෝ පටන් ගන්නමින් දාන්න. හැබැයි ඉලක්කයක් දීලා තිනවා රොබෝට. අඩි දෙක තුනක් ඉස්සරහට යන්න කොහොම හරි කරලා. කොහොම හරි යන්න අපිට කඩක් නැහැ කොහොමද යන්නේ කියන්නේ කොහොම හරි යන්න කියනවා. එතකොට එයා මොකද කරන්නේ? මේකේ ඉන්න කෘත්‍රිම බුද්ධිය ආචිතන පොඩි දරුවෙක් කියලා කෘත්‍රිම බුද්ධිය කියන එක. එයා එක එක අතර මේවා ගහනවා. කකුල් එහෙට කරකවනවා මෙහෙට කරකවනවා මෝටර එහෙට කරකවනවා. එතකොට එයා බලනවා මොනවා කරාමද අඟලක් හරි ඉස්සරහට යන්නේ කියලා. එතකොට බලන්න එයා දඟලනවා දැන්. මතක තියාගන්න මේ කිසිම දෙයක් කියලා දීලා නෙමෙයි. එයා සරලවම එයා දඟල උත්සාහ කරනවා අඟල් දෙයක් හරි ඉස්සරහට යන්න. ඊට පස්සේ මේ ওই විදිහට එයා ටික ටික ඉගෙන ගන්නවා මොන විදිහට මේව හැසිරෙව්වහමද අපිට පොඩ හරි ඉස්සරහට යන්න පුළුවන් කියලා. තාම බිඳුවේ මිනිත්තු වෙන්නේ දැන් මේ විනාඩි 18කට පස්සේ එයාට පුළුවන් වෙලා තියෙනවා බොහොම බැරි මර ගාතේ යන්න ඉස්සරහට. මේකේ තියෙන වැදගත්ම සංසිද්ධිය තමයි මේ කිසිම දෙයක් කියලා දීලා නෙමෙයි. අපි මේක ලියලා නැහැ මේ දකුණු පැත්තේ මෝටරේ අංශක දෙකක් කරකවන්න ඊට පස්සේ වම් පැත්ත එක එහෙට කරකවන්න මුකුත්ම කියලා දීලා නැහැ. ඉලක්කය දුන්නා. එයා එහෙට මේ try කර එයා යම් දෙයක් හොයාගත්තා. දැන් මේක ඊළඟ කාරණාව තමයි එන්න මේක ගොඩක් හොඳ වෙනවා. මොකද දකින්න ඇති දැන් මේ 36 වෙනි මිනිත්තුව වෙනකොට අර 18 වෙනි එකට වඩා හොඳට එයා ඉස්සරහට යනවා. හැබැයි පෙරලෙනවා මගදී. 54 වෙනි මිනිත්තුව කොහොම යනවා. සරලවම reinforcement learning කියන්නේ මේකට. 72 90 වෙනි මිනිත්තුව මම හිතන්නේ ඒගොල්ලෝ විනාඩි 90කින් තමයි මේක ඉවර කරලා තියෙන්නේ. දැන් එයා දැන් හොඳටම යනවා ඉස්සරහට ඇවිදගෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නිකන් ප්‍රෝග්‍රෑම් කරා වගේ යනවා. නමුත් ප්‍රෝග්‍රෑම් කරේ නැහැ. එතකොට අපි මේකට කියනවා දැන් මෙයා යම් මේ අදාළ ක්‍රියාවලිය ඉගෙන ගන්න අපි කියනවා මේක learned policy එක කියලා. ඒ කියන්නේ නැත්නම් ඒ කියන්නේ අපි එයා යම් නීතිමාලාවක් ඉගෙන ගත්තා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි මේක ටෙස්ට් කරනවා. ඒ කියන්නේ අපි මේක පරීක්ෂා කරලා බලනවා with perturbations. ඒ කියන්නේ යම් බාධක මැද්දේ මෙයා මේ ඉගෙනගත්ත කරුණු කාරණා කොහොමද වැඩ කරන්නේ කියන එක. ඒතර අපි බාධක අපි මේ කෘත්‍රිමව මේ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේකදී කියන්නේ රොබෝ එනකොට මෙහෙම තල්ලු කරනවා.
යන්න දෙන්නේ නැහැ. නමුත් එයා ඒත් යනවා. දැන් මේක හොඳම කාරණාව තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑමර්ස්ලා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ මීට කලින් මේ ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකේ වැඩ කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති ඔයගොල්ලෝ ලියන ප්‍රෝග්‍රෑම් එකක් අත්තින් ලියන ප්‍රෝග්‍රෑම් එකකට අමුතු බාධක ආව. ඒ කියන්නේ මොකක් හරි යම් අලුත් දෙයක් වෙච්ච ගමන් එයා සම්පූර්ණ ඉවරයි එතන ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ එයාට ඒක හැන්ඩල් කරන්න බෑ. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ කාගේ හරි මේ විස්තර කලෙක්ට් කරන ප්‍රෝග්‍රෑම් එකක් කියලා. අපි හිතමුකෝ අපි ඔයගොල්ලෝ මෙහෙම කරා. ඔයගොල්ලෝ දැකලා ඇති දැන් කොවිඩ් වැක්සින් එක ගහනකොට ගොඩක් වෙලාට ගහන කට්ටියගේ අපි විස්තර ටික ලියන්නේ අතින්. ඒගොල්ලෝ මේ සංවිධායක මණ්ඩලයේ එතන ඉන්න අය පොතක ලියනවා. අපි ඔකට වෙන ඒ වෙනුවට අපි හදන පරිගණකයක් දානවා. ඒ පරිගණකයේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් දාලා තියෙනවා. ඒතර එන ඕනම කෙනෙකුට ටයිප් කරලා ඒගොල්ලන්ගේ විස්තර ඒගොල්ලන්ට දාන්න පුළුවන්. දැන් ඕකේදී එයා ප්‍රශ්න මාලාවක් අහනවා ඔය විස්තර ගන්න එක වඩා ලේසි කරන්න. නම අහනවා, වයස අහනවා. දැන් වයස දෙනකොට වැරදිලා හරි ඔය වයස එන්ටර් කරන කෙනෙක්ගේ අතින් 54 වෙනකොට 55යි A කියන එක වැදුනොත් මොකද වෙන්නේ? ඒ ප්‍රෝග්‍රෑම් එක දන්න ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියන්නේ. එතකොට මේ අපි ඒ වගේ දැන් අර එයා බලාපොරොත්තු නොවන මට්ටමේ මොකක් හරි ප්‍රතිඵලයක් සිද්ධ වුණොත් ඒ අතින් ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් වලින් හද ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම එතනදී බිඳ වැටෙනවා. ඒ කියන්නේ එයාට එයා දන්නේ නැහැ මොකද කරන්න ඕනේ කියලා. නමුත් මෙතනදී ඔයාලට පේනවා ඇති මේ මොන බාධක ආවත් පැත්තෙන් තල්ලු කරත් ඉස්සරහින් තල්ලු කරත් එයා ගමන යනවා. ඒකට හේතුව තමයි ඒ ඉගෙනුම. ඒ කියන්නේ මේ යන්ත්‍රය ඉගෙනගෙන තියෙන මේ වැඩේ කරන්න. එතකොට ඉගෙන ගන්නකොට දැන් එයාට ඕන තරම් බාධාවල් එන්න ඇතිනේ. එයා පෙරලෙන්න යන්න ඇති ඉගෙන ගන්නකොට. දැන් ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එකේ මුල හරිය බැලුවොත් මුල හරිය පෙරලි යන්නේ. එතකොට එයා ඒ බාධාව දන්නවා. එයා දන්නවා දැන් මේ පෙරලෙන්න ගියොත් එයා කොහොමද කෙලින් ඉන්නේ කියලා. එතකොට මේකෙදි තල්ලු කරනකොටත් එයා දන්නවා හරි මම පෙරලෙන්න මේ යන්නේ. මොකද්ද මම ඊළඟ කරන්න ඕනේ කියලා. එතකොට මේක තමයි අතරම කෘත්‍රිම බුද්ධියේ තමයි තාම පටන් ගන්න විතරයි. නමුත් බොහොම ප්‍රබල හැකියාවක් මේ කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි ගොඩක් කියන්නේ කරන්න බැරි දේවල් සාමාන්‍ය ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑම් වලින් කරන්න බැරි දේවල් පවා මේකෙන් කරන්න පුළුවන්. මොකද හේතුව යාන්ත්‍රය තමයි තනියම ඉගෙන ගන්න. ඒතර ගොඩක් වෙලාට මේ කෘත්‍රිම බුද්ධිය අපි ඉම්ප්ලිමන්ට් කියන්නේ අපි ඒකට සමානව දන්නේ නැහැ කොහොමද ඒක උනේ කියලා. ඒකට හේතුව තමයි ඒක බොහොම නැචරල් ස්වභාවික විදිහට තමයි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ අපිට හොයාගෙන ගිහලා අපිට යාම කරන්න පුළුවන්. නමුත් අපිට අතින් හිතලා ලියන්න බැරි තරමේ දේවල් මේ ඇල්ගොරිතම් එකකට පුළුවන් තනියෙන් ඉගෙන ගන්න. දැන් මේ තියෙන්නේ දැන් ඔය තවත් බාධක ඉදිරිපත් කරනවා. එයාට යන්න බැරි වෙන දෙයක් එකට. ඕක තමයි ඕක එක ඇත්තටම එක උදාහරණයක් reinforcement learning. එතකොට මම ආයෙත් සැරයක් පෙන්නන්නම් අපි කොහෙද ඉන්නේ කියලා. මොකද දැන් මේක බොහොම අර ටිකක් සංකීර්ණ මාතෘකාවක් කියනවා. අපි බොහොම ලේසි අතරමං වෙනවා. දැන් අපි artificial intelligence කියන එක කාරණාවක් machine learning කියන එක බලුවා. ඊළඟට අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. දැන් අපි deep learning කියලා කියන්නේ ඇත්තටම supervised learning සහ unsupervised learning වලම තියෙන තවත් ගැඹුරු සංකල්පයක්. එතකොට අපි බලුවා reinforcement learning කියන්නේ මොකක්ද කියලා. ඊළඟට computer vision කියන එක. ඒ කියන්නේ සරලවම මේකෙදී අපි කරන්නේ පරිගණකයක් ඉගෙන ගන්නේ. ඒ කියන්නේ පරිගණකයක් දේවල් දකින්නේ කොහොමද කියන එක. දැන් computer vision කියන එක ලොකු මාතෘකාවක්. එතකොට මේකේ බොහොම සරල උදාහරණ තමයි සරල කියන්නේ බොහොම මේ නිතර වායතන උදාහරණ medical imaging. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙන MRI scan එකක් එහෙම නැත්නම් X-ray එකක් ගත්තාම අපිට පුළුවන් කෘත්‍රිම බුද්ධියක් භාවිත කරලා මේක පොඩ්ඩක් පිළිවෙලට හදන්න. ඒ කියන්නේ තව ටිකක් අර මේ සුපැහැදිලි කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ෆොටෝස් එහෙම නැත්නම් වීඩියෝස් වර්ගීකරණයට ලක් කරන්න. එතකොට අපිට පුළුවන් image processing වගේ techniques ඒ කියන්නේ අපි කියනවා ඔයගොල්ලෝ අහලා තියෙන digital image processing කියලා. කල්සුදු පින්තූර වර්ණ පින්තූර කරනවා ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ දැකලා ඇති අපේ ලංකාවේ පවා පරණ මේ ඒ කියන්නේ පරණ වීඩියෝස් තියෙනවා. සරලවම ඒ කියන්නේ 1900 ගණන් වල ගත්ත වීඩියෝස් තියෙනවා black and white වීඩියෝ වර්ණ කරලා. ඒ කරන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරලා. මම ඒකට උදාහරණයක් පෙන්නන්නම්. මේ තියෙන එක උදාහරණයක් එකට
මේක මේ ලංකා වීඩියෝ එකක් නෙමෙයි. නමුත් ඔයගලන්ට පේනවා ඇති දැන් මේ ෆොටෝස් මේ තියෙන සම්පූර්ණ මේ කලරයිස් කරපු. ඒ කියන්නේ මේක ඇත්තටම මේ කළු සුදු තිබ්බේ කළු සුදු. නමුත් අපිට පුළුවන් කෘත්‍රිම බුද්ධිය භාවිත කරලා ඒකට පාට අඳුනලා දීලා මේ වර්ණ ඡායාරූපගත කරන්න. එතකොට දැන් මේකට වෙනම AI components තියෙනවා. මේ තියෙන්නේ ඇත්තටම ඔරිජිනල් වීඩියෝ එක. එතකොට අපිට පුළුවන් රෙෆරන්ස් ඉමේජ් එකක් දෙන්න. ඒ කියන්නේ එයාට ඒ කෘත්‍රිම බුද්ධියට බලා ගන්න දෙයක්. කියන්නේ මේ ළමයාගේ මේ දේවල් කොහොමද පාට වෙන්න ඕනේ කියන එක බලා ගන්න රෙෆරන්ස් ඉමේජ් එකක් දීලා අපිට පුළුවන් මේ ඇත්ත තිබිච්ච black and white වීඩියෝ එක කලරයිස් කරලා දාන්න. ඒතර ඇත්තට මේ දේවල් දැන් දැනට භාවිතයේ තියෙන. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ Adobe Premiere Pro software පාවිච්චි කරලා තියෙනවා නම් After Effects software පාවිච්චි කරලා තියෙනවා නම් ඒ softwares වල plugins තියෙනවා මේ වැඩේ කරන්න. එතකොට ඊට අමතරව online tools තියෙනවා. එතකොට මේක ඇත්තටම ලොකු කාරණාවක් සාමාන්‍යයෙන් AI based image processing ගත්තාම. ඊළඟට දැන් මම කිව්වත් වගේ AI කියන්නේ දැන් අපිට පුළුවන් ඔය සරලවම දැන් මෙඩිසින් වලට සාදාල. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවේ අපි ගන්න කියන්නේ ටෙස්ටිං වලදී ඒ කියන්නේ යම් පරීක්ෂණ කරන MRI scans, X-rays, ultrasonic sound scans කරනකොට අපිට පුළුවන් මේ ගන්න දේවල් ඇත්තටම ටිකක් පැහැදිලි කරලා ගන්න මේ AI කියන එක පාවිච්චි කරලා. උදාහරණයක් වශයෙන් මේ දෙන හොඳම උදාහරණයක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකෙදි දැක්කද? ඒ AI එකකින් තමයි මේ ඒ ඡායාරූපය තව ටිකක් පිළිවෙල කරලා ගත්තේ. ඒ කියන්නේ මේකෙදි ඒගොල්ලෝ කරේ ඇත්තටම මේ අපි මේකට කියන noise එක කියලා. ඒ කියන්නේ යම් හේතුකින්ද අපිට ඒ කියන්නේ දැන් යම් සංවේදයකින් තොරතුරු එකතු කරනකොට අපිට අවශ්‍ය නැති තොරතුරුත් ඒකට නිකම්ම එක්කහුව වෙනවා. එතකොට ඒවා ඉවත් කරන එක තමයි මේ කරේ. අපි කරන denoising කියලා. එතකොට ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ ස්කෑන් එකේ යම් අපි හිතමුකෝ යම් ටියුම් එකක් යම් පිළිකාවක් වගේ දේවල් කියනකොට සාමාන්‍යයෙන් දොස්තර වෛද්‍යවරුන් කරන්නේ මේක ඒගොල්ලෝ නිරීක්ෂණය කරලා එක ස්කෑන්ස් කරලා හොයා ගන්නවා මොන විදිහේ. ඒ කියන්නේ දැන් අපි කියන ටියුම් එකක් ගත්තාම මේක කැන්සරස් වෙන්න පුළුවන්, non cancerous වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් පටකයක් අනවශ්‍ය පටකයක් හැදෙනවා නම් මොලේ හෝ කොහේ හරි තැනක ඒක පිළිකාවක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. වෛද්‍යවරුන්ට පුළුවන් මේක දිහා බලලා මේකේ ප්‍රමාණය තියෙන තැන, එතකොට මේ කොච්චර වර්ධනය කොච්චර වේගවත්ද කියන එක දිහා බලලා ඒගොල්ලන්ට පුළුවන් තීරණය කරන්න මේ කැන්සරස්ද non cancerous කියලා. ඒ වගේම දැන් AI programs තියෙනවා මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ වසර ගණනාවක වෛද්‍යවරුන්ගේ පළපුරුද්ද තියෙන වෛද්‍යවරයෙක්ගේ තරමටම සමහර AI programs දැන් තියෙනවා. ඒ කියන්නේ ඒක සමහරක් වෙලාවට 100%ක් නිවැරදි නැහැ. මොකද තාම මේ තාක්ෂණ ආරම්භයේ පමණක් හින්දා. ඒ වගේම කවදාවත් අපිට දැනට තියෙන තත්ත්ව අනුව වෛද්‍යවරයෙක්ව රිප්ලේස් කරන්න බෑ. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙනුවට ඒක පාවිච්චි කරන්නත් බෑ. නමුත් අනාගතයේදී ගොඩක් වෙලාවට මේ කෘත්‍රිම බුද්ධියට පුළුවන් වෙයි. ඒ කියන්නේ මේ ආකාරයේ කෘත්‍රිම බුද්ධියට පුළුවන් වෙයි. ඒ කියන්නේ කියන්න කෙලින්ම මේක මෙතන තියෙනවද කැන්සර් එකක් තියෙනවද මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් අපි මෙඩිකල් ඉමේජින් ගැන කතා කරා. image and video classification කියන එකේ image processing කියන එක කතා කරා. එතකොට දැන් අපි තව බොහොම අර මම කිව්වා අර ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙන face app කියන software එක. ඒ වගේම තියෙන තවත් මේ වගේ මේ online website එකක් තමයි මේ generated photos කියන එක. ඒතර මේකෙදි සරලවම අපි කරන්නේ මේකත් මේ ඇත්තටම මේ කෘත්‍රිම බුද්ධියකින් හදපු වැඩසටහන. දැන් ඔයගලන්ට පේනද මේ කෙනෙක්ගේ මූණක් තියෙනවා. මේ මූණ ඔයගලන්ට වෙනසක් පේන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ මේ නමුත් මේකේ වෙනස තියෙන්නේ මේ මූණ සම්පූර්ණ කෘත්‍රිමයි. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ AI එකකින්. ඒක පෙන්වන්න පුළුවන් අපිට පුළුවන් මේක යම් දේවල් කරන්න. අපි හිතමුකෝ මේ මූණ දැන් hina වෙලා ඉන්නේ. අපි තමයි පාට වෙනස් කරන්න කියලා. එතකොට මේ කෘත්‍රිම බුද්ධිය ප්‍රතිනිර්මාණය කරන මූණක්. ඒතර මේ hair color එක සුදු පාට කරා. ඊට පස්සේ අපිට පුළුවන් මේක හැංගීම් පව වෙනස් කරන්න. චතුරාර්ය ඉන්න මූණකින් අපිට පුළුවන් දුක්බරත මූණකට යන්න. එතකොට මේ සම්පූර්ණ කෘත්‍රිම නිර්මාණය. මේකේ මේ image එකේ අපි කියනවා මේ 2D තිතක් ගත්තාම පික්සල් එකක් කියලා පික්සල් එකෙන් පික්සල් එකට මෙයා මේ image මේකෙන් තමයි ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒතර මේකේ වයස පව අපට වෙනස් කරන්න පුළුවන්. ඒතර ඔයගලන්ට පේනවා ඇති කොච්චර දියුණු තත්වයකට
මේ කෘත්‍රිම බුද්ධිය කියන සංකල්පය ඇවිල්ලා තියෙනවද කියලා. ඒතකොට මේකට තමයි අපි මේ image processing වල අතරම මේකට කියන්නේ image generation කියලා අලුත්ම පැතිකඩක් කෘත්‍රිම බුද්ධියේ තියෙන. නමුත් සරලව මේ විදිහට අපිට ගොඩාක් අපිට පුළුවන් කොන් නැති කරලා දාන්න. ඒ කියන්නේ කොණ්ඩේ ගිය කෙනෙකුගේ ස්වරූපය ගන්න. කන්නාඩියක් දාන්න පුළුවන්. ඒතර මේක අර මේක බොහොම රසවත් දේවල් කරන්නත් පුළුවන්. නමුත් මේකේ භයානක පැතිකඩකුත් තියෙනවා. ඉදිරියේදී ඔයගොල්ලන්ම හිතා ගන්න පුළුවන් දැනට තියෙන තත්ත්වයට එක්ක ඉදිරියේදී ඔයගොල්ලන්ට ෆොටෝග්‍රැෆික් එවිඩන්ස් එකක් විශ්වාස කරන්න පුළුවන්ද කියන එක. මොකද අපිට පුළුවන් බොහොම ලේසියෙන් මූණක් ප්‍රතිබිම්බාරණය කරලා වීඩියෝ එකක පවා ඒකේ මූණ මාරු කරලා දාන්න පුළුවන්. ඒතකොට ඒක ඇත්තටම මේ ඕනම දෙයක වැරදි පැතිකඩක් තියෙනවා වගේ නරක පැතිකඩක් තියෙනවා වගේ මේකෙත් මේ කෘත්‍රිම බුද්ධීන් වල එක පැතිකඩක් තමයි මේක. නමුත් අපි ඊට පස්සේ දැන් ඒක තමයි ඇත්තටම කම්පියුටර් විෂන් කියන ෆීල්ඩ් එක. එහෙම නැත්නම් ඒ අංශේ තියෙන මේකද අපි කතා කරා විෂන් කියන එක. ඒකද ඉමේජ් රෙකග්නිෂන්, මැෂින් විෂන් කියන දේවල් අපි කතා කරා. ඊළඟට අපි බලමු තවත් බොහොම රසවත් අංගයක්. robotics. මේක ඉතාමත්ම බොහොම සිත් ගන්නා සුළු දෙයක්. මේ AI වල ඇත්තටම දැන් robotics කියලා කියන්නේ ඒක වෙනමම ඒ කියන්නේ මේක මේ මැෂින් මේ AI වලට artificial intelligence වලට අදාළ කාරණාවක් නෙමෙයි. නමුත් මේකෙදි මේ ළඟපාතක ඉඳලා ඇත්තටම මේ කාලෙක ඉඳලා අපි දැන් පුරුදු වෙලා තියෙනවා robotics එක්ක කෘත්‍රිම බුද්ධිය කියන එක මුහු කරන්න. කලවම් කරලා ඒකෙන් යම් යම් ප්‍රතිඵලයන් ලබා ගන්න. ඒකට ඇත්තටම ඒක කරායින් පස්සේ මේ බොහොම මේ robotics කියන සංකල්පය, ඒ කියන්නේ robot තාක්ෂණය කියන සංකල්පය ගොඩාක් පරණයි. අවුරුදු 50කටත් වැඩිය පරණ සංකල්පයක්. ඇත්තටම මේ නමුත් ඒ අවුරුදු ගණනාවටම එන්න බැරි ගමනක් එන්න පුළුවන් වුණා මේ AI කියන concept එක. කෘත්‍රිම බුද්ධිය කියන සංකල්පය මේකත් එක්ක මුහු කරායින් පස්සේ. ඒතර මේකේ ගොඩාක් උදාහරණ අපිට දෙන්න පුළුවන්. නමුත් දැනට අපි තුනක් ගැන විතරක් කතා කරමු. අපි කතා කරමු self driving vehicles. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් Tesla වගේ companies වලින් ආයතන වලින් දැන් තනියම පදවගෙන යන්න පුළුවන් වාහන හදලා තියෙනවා. ඒ කියන්නේ මේ වාහන වල රියදුරෙක් අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට තියෙන නැගලා යන්න ඕන තැන කියන්න එයා නිකම්ම අරගෙන යනවා. ඊළඟට drone technology. ඔයගොල්ලෝ දන්නවා drone තාක්ෂණය කියන එක. ඒ කියන්නේ quadcopters ඒ වගේම RC planes වලින් කරන දේවල් මේවා කරන්න පුළුවන්. ඇත්තටම මේ AI මේකට මුහු කරලා ඒ වගේම general robotics කියලා කියන්නේ සාමාන්‍ය එක එක වර්ගයේ රොබෝට් තාක්ෂණ අදාළ දේවල්. මුලින්ම අපි එක යෙදවුමක් මේ robotics ලක යෙදවුමක් බලමු. ඒ කියන්නේ self driving vehicles කියන එක. සාමාන්‍යයෙන් self driving vehicle එක තියෙනවා LiDAR කියලා දෙයක්. ඒ කියන්නේ අපි එකට කියනවා ඒක නිකන් අර ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මේ නැව්වල තියෙන කැරකෙන අර උපාංගයේ අපි කියන රේඩාර් එකක් කියලා. ඒකෙන් පුළුවන් මේ සතුරු යාත්‍රාවල් නිරීක්ෂණය කරන්න මොන හරි බාධකයක් තියෙනවද, එහෙම නැත්නම් තවත් මොකක් හරි යාත්‍රාවක් නැද්ද කියන එක දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි LiDAR කියන එක රේඩාර් තරම් බල සම්පන්න නැහැ. නමුත් ඒ වගේම උපකාරයක් ලබා දෙන දෙයක් තමයි LiDAR කියලා කියන්නේ. මේක වහලුවට තමයි ගොඩක් වෙලාට හයි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් පුළුවන් නිකන් අර රේඩාර් එක වගේ ඒ ළඟපාතක තියෙන obstacles නැත්නම් බාධක මොනවද කියන එක හොයාගන්න. ඊට පස්සේ ඉස්සරහා තියෙනවා වීඩියෝ කැමරාස් තියෙනවා. එතකොට මේ වීඩියෝ කැමරා එකක් ඔයගොල්ලෝ දන්නවා කැමරාවකින් පුළුවන් ඒ කියන්නේ ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න. මේකෙන් පුළුවන් එයාට අත්‍තරම ට්‍රැෆික් ලයිට්ස් හොයාගන්න. එතකොට මේ මාර්ග සංඥා පාරේ ඒ බෝඩ් වල ගහලා තියෙන. ඊට පස්සේ අනික් වාහන මොනතරම් දුරකින්ද තියෙන්නේ. එතකොට පාර කෙනෙක් පාර මාරු වෙනවද, එහෙම නැත්නම් පාර මැද වෙන මොන හරි බාධකයක් තියෙනවද, එහෙම නැත්නම් මොකක් හරි සතෙක් හරි මොකක් හරි තවත් වාහනයක් හරි යම් බාධකයක් තියෙනවද කියන එක. ඊළඟට ඔයගලන්ට පේනවා මෙතන මේ GPS කියන මේ සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන global positioning system එකක් කියලා. ඒකෙන් පුළුවන් ඒ කියන්නේ ඔයගොල්ලෝ GPS කියන එක දන්නවද ගොඩක් දුරට තමුන්ගේ ඉන්න ලොකේෂන් එක, තමුන් ඉන්න ස්ථානේ බොහොම නිවැරදිව දැනගන්න ආසන්න මීටර 5ට හෝ 10ට. එතකොට දැන් GPS ලත් එක එක මේ ඒ නිර්වද්‍යතාවයේ එක එක මට්ටම් තියෙනවා. ඊටාම නිවැරදි GPS ගන්නක් තියෙනවා. එහෙම නැත්නම් අර මීටරයට ආසන්න මීටරයටම ඔක හරියටම කියන්න පුළුවන් ඒවාක් තියෙනවා. මීටර 5ට 10ට ඒවාක් තියෙනවා. එතකොට මේකෙන් පුළුවන් හරියටම දැනගන්න මේ වාහනේ දැන් කොහෙද ඉන්නේ. ඒතර අපි හිතමුකෝ ඔයගොල්ලෝ නුවරේ ඉඳන් කොළඹට වගේ යනවා නම් මේ දැන් self driving වාහනේට මේ හැමදේම ඕනේ. එයාට GPS location එක ඕනේ. දැන් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. එයා දැන් ඉන්නේ
අපි හිතමුකෝ නිට්ටඹුව හරියනම් එතකොට ඊට පස්සේ කොහෙටද යන්න ඕනේ? කොළඹට යන්න. ඉදිරියටද පිටිපස්සටද? ඒතර ඒ කියන්නේ සම්පූර්ණ ඕවර්ऑल පික්චර් එකක්. ඒ කියන්නේ සමස්ත මේ ප්‍රශ්නේ දිහා එකපාරට බලා ගන්න පුළුවන් GPS සිග්නල් එකකින්. ඊළඟ රේඩාර් සෙන්සර් එකක් තියෙනවා පිටිපස්සේ යන වාහන ගොඩක් ළඟයිද කියලා බලන්න. ඊට පස්සේ ඊට අමතරව අල්ට්‍රොනික් සෙන්සර්ස් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති අති දුවනි තරංග. ඒකෙන් පුළුවන් ඒ කියන්නේ මේක බොහොම ලොකු සංඛ්‍යායි ඊටාම ඉහළ සංඛ්‍යාතයක් තියෙන ශබ්ද තරංග මේකෙන් පුළුවන් ඇත්තරම මේ වාහනේ දෙපැත්තේ මොන හරි ළඟට මොකක් හරි වැදෙන්න එනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මොකක් හරි වාහනක ඉස්සර කරනකොට වැදින්න පුළුවන් පැත්තේ. ඒතර මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ට දැනගන්න ඒක මොකක් හරි එහෙම වෙන්න අන්තරක් තියෙනවාද කියලා. ඒතකොට අන්තිමට ඉස්සරහත් රේඩාර් සෙන්සර් වෙනම ටිකක් තියෙනවා. ඒ වාර මං කිව්වේ රේඩාර් මේක ලයිඩාර් මේක රේඩාර්. ඒතර මේකිනුත් පුළුවන් ළඟ ඉස්සරහා දින වාහන වල තත්ත්වන මොකක්ද කියලා හොයාගන්න. එතකොට දැන් මේ වගේ සෙන්සර් ගණනාවක්, ඒ කියන්නේ සංවේදක ගණනාවකින් සමන්විතයි සාමාන්‍ය මට්ටමේ මේ සෙල්ෆ් ඩ්‍රයිවිං වාහනයක්. ඒ කියන්නේ තනියෙන් පදවන්නේ නැහැ. ඒක තනියෙන් පැදීමේ හැකියාව තියෙන වාහනයක්. ඊට පස්සේ මේ ඔක්කොම තොරතුරු ටික යන්නේ මේ සෙන්ට්‍රල් කම්පියුටර් එකකට. එහෙම නැත්නම් මධ්‍යම පරිගණකයට. එතකොට මේකෙදී මධ්‍යම පරිගණකයේ තමයි මේ AI පාර්ට් එක ඇත්තටම තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඇතුලේ කෘත්‍රිම බුද්ධියක් දුවනවා. ඒ කෘත්‍රිම බුද්ධිය සම්පූර්ණ මූලික අරමුණ තමයි මේ වාහනේ බොහොම ප්‍රවේශමෙන් පදවන් යන එක. ඒතර දැන් මිනිස් බුද්ධිය සම්පූර්ණයෙන්ම රිප්ලේස් කරන. එහෙම නැත්නම් මිනිස් බුද්ධිය වෙනුවට ආදේශ කරන්න පුළුවන් කෘත්‍රිම බුද්ධියක හොඳම උදාහරණ තමයි සෙල්ෆ් ඩ්‍රයිවිං වාහනයක් කියන එක. එතකොට මේ වාහනේ මේ ගත්ත සෙන්සර්ස් වලින් ගත්ත ඔක්කොම ඒ ඩීටේල්ස් ටික මේ මධ්‍යම පරිගණකයට ගිහිල්ලා ඊට පස්සේ ඒකෙන් ඔයගලන්ට දැනගන්න පුළුවන් මේ ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය දැනගන්න පුළුවන් ඊළඟට ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක. ඒත් මම පෙන්නන්නම් ඔයගලන්ට මේ කෘත්‍රිම බුද්ධියේ පේන විදිහ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි බලමු සාමාන්‍යයෙන් මේ තියෙන ටෙස්ලා වාහනයක්. එතකොට මේ ටෙස්ලා වාහනේ දැනට ලෝකෙ තියෙන හොඳම සෙල්ෆ් ඩ්‍රයිවිං කාර් එකක්. ඊට අමතරව වෙනස් සමාගමුත් තියෙනවා මේ වැඩේ දැනට කරගෙන යන. ඒතර බලමු සාමාන්‍ය මේ සෙල්ෆ් ඩ්‍රයිවිං කාර් එකක තියෙන ෆීචර්ස් මොනවද? එයාට පේන විදිය කොහොමද කියලා. Tesla Autopilot. It's the most well-known driver assistance system in the world, and its features have ඔය එතකොට මේ තියෙන්නේ ඔයගොල්ලෝ දැන් මේ දැක්කේ ටෙස්ලා ඔටෝපයිලට් එකට පේන දර්ශනයක්. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට මේ ඉමේජ් ක්ලාසිෆිකේෂන් කියන ප්‍රොබ්ලම් එක. එහෙම නැත්නම් අපි මොකක් හරි පින්තූරයක් දුන්නාම මේ පින්තූරේ තියෙන දේවල් මොනවද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න එක. එතකොට මේ ඊට අමතරව තාරකන හැකියාව තීරණ ගැනීම මේ හැම දෙයක්ම මේ සේෆ් ඩ්‍රයිවිං කාර් කියන මේ ඇප්ලිකේෂන් එකේ අදාළයි. දැන් ඔයගොල්ලෝ බැලුවොත් දැන් මේ පේන එයාට පේනවා වාහන ඉස්සරහින් යනවා පේනවා. ඊළඟට මාර්ග සංඥා පේනවා පාරේ තියෙන මේ දැන් පාරේ තියෙන ඉරි ටික පේනවා. ඊළඟට එයා හැම වෙලෙම දකිනවා ඒ කියන්නේ හැම තප්පරයකදීම තප්පරයකට 1000 වතාවක් 100,000 වතාවක් මෙයා නැවත නැවත ගණනය කරනවා. ඊළඟට ගන්න ඕන තීරණය මොකක්ද? ඊළඟට ගන්න ඕන තීරණය මොකක්ද? මෙතන කවුද දෙපැත්ත කවුද ඉස්සරහ කවුද මේ හැමදේම මෙයා දකිනවා.
එතකොට දැන් මේක තමයි ඇත්තටම මේ දැන් මේ ඔයගලන්ට පේනවා දැන් මේ පාරේ මේ ඉරි මැකිලා තියෙනවා සමහරක් වෙලාවට. නමුත් එයාට පුළුවන් දැනගන්න මේ තියෙන්නේ මේ જાතියේ සලකුණක්. ඒකට හේතුව තමයි මේවා ට්‍රේන් කරලා තියෙන මේ ඔටෝ පයිලට් ට්‍රේන් කරලා තියෙන. මම ඉස්සෙල්ලා කිව්වා එයාට පුළුවන් අත්දැකීමෙන් ඉගෙන ගන්න. මේ සංඥාවෙන් භාගයක් නැතත් එයාට පුළුවන් ඊතුරු භාගයේ තියෙන දිහා බලන් ඉඳලා තීරණය කරන්න මේ සලකුණේ මොකද්ද කියවෙන්නේ එයා මොකද්ද ඊළඟ කරන්න ඕනේ කියලා. ඒතර සරලවම අපිට දෙයක් පේනවා වගේ මේ තියෙන්නේ ටෙස්ලා ඔටෝ පයිලට් එකට ඒ දේවල් පේන විදිය. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දකුණු පැත්ත මේකේ තියෙන ඔටෝ හයි බීම් එක බ්ලයින්ඩඩ් රේලින් ටයර් ස්ප්‍රේ වෙට් රෝඩ් රෙස්ට්‍රික්ටඩ් ඒ කියන්නේ මේ පාරේ තියෙන ඇත්තටම මේ හැම පාරේ තියෙන හැම සංසිද්ධියක්ම පාර තෙතයි නම් ඒ කියන්නේ වාහන ලෙසන් ඉඩ කඩක් තියෙනවා කියන එකත් එයා දන්නවා. ඊළඟට යම් පාරක් වහලා තියෙනවා. ඒක රෙස්ට්‍රික්ටඩ් කියලාත් දන්නවා. ඊළඟට කන්ට්‍රෝල්ඩ් ඇක්සස් එහෙම නැත්නම් සමහරක් වෙලාවට ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක් ඉන්නවා. එතකොට එයා කියන විදිහට තමයි යන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් පවා මෙයාට ඒක ගණනය කරලා අඳුර ගන්න පුළුවන්. මේකට හේතුව මෙතර ඊටාම සංකීර්ණ සහ ඊටාම ප්‍රබල මට්ටමකට මෙහෙම එන්න පුළුවන් වෙලා තියෙන්නේ. අර අපි කලින් කතා කරපු හැම සංකල්පයක්ම එකට එකතු කරලා. ඒ කියන්නේ image classification, object detection, ඊළඟට මේ අර මම ඔයගලන්ට පෙන්නවා medical imaging වලදී ඒ image එක clear කරන විදිය. එතකොට ඒක පවා මේකේ පාවිච්චි කරනවා. ඊළඟට තර්කන හැකියාව, ඊට පස්සේ අත්දැකීම්, ඒ කියන්නේ මෙයා කලින් ගොඩක් එලවලා තියෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ auto pilot train කරන එකේ ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් තමයි මේ ඔක්කොම sensors වලින් එන data ටික. ඒ කියන්නේ මේ කැමරාවෙන් එන video feed එක, LiDAR එකෙන් එන data ටික, ඊට පස්සේ මේ ඔය ඔක්කොම එන ගමන් ඇත්ත මිනිස්සෙක් වාහනේ පදවනවා. එතකොට AI එක ඔටෝ පයිලට් එක බලන් ඉන්නවා. එතකොට මේ data තියෙන වෙලාවට එයා ගත්ත තීරණය මොකද? ඉස්සරහින් වාහනේ තියලා බ්‍රේක් කරා. ඊළඟට ඕවර්ටේක් කරන්න ඕනකොට එයා බැලුවා දෙපැත්ත බලලා. එතකොට මේ වාහන නැත්තම් විතරක් එයා ඕවර්ටේක් කරා. එතකොට එහෙම කළා පැය ගණනාවක්. පැය ලක්ෂයක් විතර වාහනේ පැදලා එතකොට AI එකට තීරණයක් ගන්න පුළුවන්. මේ වෙලාවදී ඇත්ත මිනිස්සෙක් කරේ මේ වැඩේ කියලා මමත් මේ වැඩේ කරන්න ඕනේ. ඒක තමයි අපි සුපර්වයිස් ලර්නින් කියන්නේ. ඊට අමතරව අන්සුපර්වයිස්ඩ් ලර්නින් උත් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඊට පස්සේ ඒ data අරගෙන එයාට පුළුවන් ඒ කියන්නේ දැන් හැම වෙලෙම වාහනයක් තියෙනකොට එයා ඉස්සර නැත්තුවා. ඇත්ත ඒ කියන්නේ මිනිස්සයා පදව මිනිස්සයා. එතකොට එයා ඒකෙන් එයාට පුළුවන් අන්සුපර්වයිස්ඩ් ලර්නින් කිව්වේ නැත්තත් එයා ඒකෙන් තේරුම් ගන්න පුළුවන් හරි. මෙහෙම තියෙනකොට මෙහෙම කරන්න ඕනේ. පොඩි ළමෙක් ඉගෙන ගන්නා විදියම තමයි. සාමාන්‍ය පොඩි ළමයි ඉගෙන ගන්න ඒ විදිහට තමයි ඒ ආකාරය තමයි අපි මේ කෘත්‍රිම බුද්ධිය කියන එක සකස් කරන්නේ. ඒතර මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මේ ඊටාම දියුණු මට්ටමක සාමාරුයි මේ self driving vehicles මොකද තාමත් අපිට කියන්න අමාරුයි 100%ක් නෙවෙයි කියලා. නමුත් සෑහෙන ළඟට ඇවිල්ලා තියෙනවා ගොඩක් වෙලාවට අපේ ජීවිත කාලය ඇතුළත සම්පූර්ණයෙන් පාරේ දැනටත් පාරේ දුවනවා. ඒ කියන්නේ දැනටත් සමහර රටවල් වල මේ සමහර ලිමිටඩ් ඒ කියන්නේ බොහොම සීමා සහිත මාර්ගවල මේ self driving වාහන දුවනවා. කිසිම ද්‍රියදුරෙක් නැතුව. ඒකට ඔයගලන්ට කියලා ඇත්තටම ටැක්සිස් තියෙනවා කම්පැනිස් වලින් දාන. ඔයගලන්ට පුළුවන් ඒ වගේ එකකට කියලා දැන් මෙතන මේ තියෙන ට්‍රැෆික් ලයිට් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා. ට්‍රැෆික් ලයිට් එක අඳුර ගන්නවා. කොළ තියෙන කියලා අඳුර ගන්නවා එයා. මේකද වෙනවාද මේ ස්ටොප් සයින් එක අඳුරගත්තා. ඒ වගේ අර බොහොම බල සම්පන්න විදිහට ඇත්තටම මේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට නමුත් දැන් තියෙන තත්ත්වය තමයි දැනට දැන් මේ දැන් ටෙස්ලා ඔටෝ පයිලට් එකේ වුණොත් ඒගොල්ලෝ ඒ කියන්නේ ආයතනයෙන් ඒක නිර්දේශ කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම මේක නිකන් නිදාගෙන වගේ වාහනයක් යන්න කියලා නිතරම අවධානයෙන් ඉන්න කියලා කියනවා. මොකද තාමත් දැන් මේ විදිහට යන්න ඕනේ. කියන්නේ මේ අත් දෙක දෙපැත්තේ තියාගෙන ඕනම් වෙලාවක මේ වාහනය පාලනය අතර ගන්න පුළුවන් ලෙවල් එකකට මට්ටමකට යන්න එක තමයි කියන්නේ. කියන්නේ දැන් මේ මැප් එක බලාගෙන නම් GPS කෝඩිනේට් එයාට ඕනේ මේ වෙලාවට. මේකට කියන දැන් ඇත්තටම දැනටත් ඔයගොල්ලන්ගේ දැන් ලංකාවේ සමහර වාහනවල මේ AI based මේ සමහර මේ ෆීචර්ස් තියෙනවා. උදාහරණයක් cruise control, lane keeping වගේ දේවල් මේ බොහොම දෙයක් අර මිල අධික රට වාහනවල තියෙනවා.
cruise control කියලා කියන්නේ අතන අපිට පුළුවන් වාහනේ වේගය එකම ආකාරව පවත්වා ගන්න highway එකේ වගේ යනකොට. ඊළඟට lane keeping වලදී අපිට පුළුවන් මේ lane එකේ විතරක් ඉන්න. ඒකදී කරන්නේ වාහනේ වීඩියෝ කැමරාස් දෙකක් තියෙනවා ඉස්සරහා සෝනා එකක් තියෙනවා. එතකොට auto braking කියලා ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩාක් වාහන වල දැන් එනවා. ඒ කියන්නේ වාහනේට වඩා මීටර් 2කට වඩා ලං වෙච්ච එකම නිකම්ම බ්‍රේක් ගන්නවා. ඇත්තටම මේක අර වේගයට සාපේක්ෂව එකක් කරනවා. එතකොට ගොඩක් වෙලා හයියෙන් යනවා නම් මේ බ්‍රේක් ගන්න සම්භාව්‍යතාවය වැඩි. ඒතර මේ ඔක්කොම AI driven features තමයි අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි එදිනදා ජීවිතේ අපි හිතනට වඩා ඇත්තටම මේ ගොඩක් කෘත්‍රිම බුද්ධිය සෑහෙන මට්ටමකට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒතර end මේක තවත් වැඩි වෙනවා. ඊළඟට අපි බලමු AI in drone technology. ඒ කියන්නේ කොහොමද කෘත්‍රිම බුද්ධිය ඩ්‍රෝන තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඒතර ඩ්‍රෝන තාක්ෂණය ගත්තාම ඔයගොල්ලෝ දන්නවා quadcopters ඔයගොල්ලෝ බොහොම සමහරකට ඔයගොල්ලෝ මේක අත්දැක බලලා ඇති ඔයගොල්ලෝ සමහරකට ඇති. ඒතර quadcopters වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් නිතර දකින දේක් තමයි වෙඩින් ෆොටෝග්‍රැෆි වලට එහෙම ගන්නවා. නමුත් ඊට වඩා ගොඩක් බරපතල මට්ටමේ කටයුතු වලට. ඒ කියන්නේ අක්කර ගණනාවක තියෙන මේ භෝග වලට පොහොර ඉසින්න. එහෙම නැත්නම් ඒ භෝගවල මොකක් ලෙඩක් තියෙනවද කියලා බලන්න පවා මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂක කටයුතු වල සර්වේලන්ස් වලට අපිට මේ ඩ්‍රෝන් තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අතරම මේ DJI කියන කම්පැනි එක අහලා ඇති. මේ ඔක්කොම මේ AI driven systems. ඒතර මේකෙදි ඒගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේ පෝරට එක දාලා මාක් කරන්න. යන්න ඕනේ කොහොමද? දැන් මේක ගොඩක් වෙලාවට දැන් මේ වගේ features මේ කෘත්‍රිම බුද්ධිය මේකෙන් නෙමෙයි. ගොඩක් වෙලා traditional programming වලින් තමයි මේක දුවන්නේ. නමුත් මේක සමහර තැන් තියෙනවා. ඒගොල්ලෝ මේ AI පාවිච්චි කරනවා මේ වැඩේ තව ටිකක් optimize කරන්න. එහෙම නැත්නම් වැඩි දියුණු කරලා වඩා සුදුසු, ඒ කියන්නේ ශක්තිය අඩුවෙන් වඩා ඉක්මනින් කරගන්න ඕන තැන් වලදී මේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේකදී කරන්නේ ඔයාලට පුළුවන් මාක් කරන්න කොහෙද යන්න ඕනේ කියලා. කියන්නේ සම්පූර්ණ මේ වපසරිය මාක් කරලා මේ ඒකෙදී පැටර්න් එකක් දෙන්න පුළුවන් මේ විදිහට යන්න කියලා. යන ගමන් මේ පෝරට එක ඉහගෙන යනවා. ඔය විදිහට. එතකොට හිතන්න දැන් මෙහෙම කරාම අක්කර ගණනාවක පොහොර ඉසන කාර්යයට ඒ මිනිස්සු වෙන්දා වගේ 50ක් 60ක් අවශ්‍ය නැහැ. එක ඩ්‍රෝන් එකක් තිබ්බහම ඇති. යාට පුළුවන් දවසක් ඇතුළත වගේ මේක මේ සමහර දවස් දෙකක් හොයයි. මොකද බැටරි බහිනකොට ඒවා charge කරන්න වගේ පාවිච්චි ප්‍රශ්න තියෙනවා තාමත්. නමුත් මේ කොහොම හරි ඉෆෙක්ට් කියන්නේ ගොඩක් වේගවත් ඉක්මනින් මේ දේවල් කරන්න පුළුවන්. මේක තාක්ෂණයන් හින්දා. මේකෙදිත් මේ සෙන්සර්ස් තියෙනවා ගොඩක්. මේගොල්ලෝ පේනවා ඇති මේ පල්ලෙහාට යොමු කරපු සෝනා සෙන්සර්ස් තියෙනවා, ලයිඩා සෙන්සර්ස් තියෙනවා, ඊළඟ GPS සෙන්සර්ස් තියෙනවා. මේවා ගොඩාක් පාවිච්චි කරලා තමයි ඒක ඇතුලේ ඉන්නේ AI එක තීරණ ගන්න වඩා හොඳට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. දැන් අතරම දැන් පාත් ප්ලෑනින් කියන එක කියන්නේ අපි කියනවා මාර්ගය සැලසුම් කරන එක. දැන් ඕගොල්ලෝ ගමනක් යනවනේ ඕගොල්ලෝ සැලසුම් කරනවා දැන් මග දිගට කරන වැඩ ටික අනුව. ඔයගොල්ලන්ට බැංකුවට යන්න ඕනේ, ඊට පස්සේ සමත්ව කඩේකට යන්න ඕනේ. ওই දේවල් අනුව ඔයගොල්ලෝ තීරණය කරනවා මොන මාර්ගයෙන්ද යන්නේ කියලා. මොන වේගයෙන්ද යන්නේ. මොන පැත්තෙන්ද යන්නේ. ඒතර ඒ විදිහටම තමයි මේක මේ AI එකක් ඉන්නව ඇතුලේ මේ ප්‍රෝග්‍රෑම් එක කම්පියුටර් එකේ ඒ දුවනවා මේ යම් කෘත්‍රිම බුද්ධිය. ඒ කෘත්‍රිම බුද්ධියෙන් තීරණය කරනවා මේ වෙලාවේදී මම මේ විදිහට මේ වේගෙන් යන්න ඕනේ. ඒ හැමදේම කරන්නේ මේ සංවේදක පාවිච්චි කරලා. ඒකට පේනද මේ කන්දක් දිග උඩට යනකොට යාට පුළුවන් මේ එකම ලෙවල් එක මේන්ටේන් කරන්න. ඒ කියන්නේ එකම දුර තියාගන්න බිම ඉඳන්. එහෙම කරන්න අර විතර මං කියපර සෝනාර් සෙන්සර්ස් වගේ දේවල් පාවිච්චි කරලා. ඊළඟට අපි බලමු මේක විතාම මේ බොහොම මේ මෑත කාලීනව වෙච්ච ලොකු දියුණුවක්. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ මේක දැකලා ඇති අත්‍තරම සමහරක් වෙලාවට රූපවාහිනී එහෙම මේ AI acrobats වගේ දේවල්. ඒ කියන්නේ මම ඒක වීඩියෝ එකෙන් පෙන්නුවොත් ඔයගොල්ලන්ට වඩාත් පැහැදිලි වෙයි. මේ වගේ දේවල් ඔයගොල්ලෝ දැකලා ඇති. these models and also to synthesize. මේක ඇත්තටම කරලා තියෙන්නේ දැන් මේකෙදි මේ ඩ්‍රෝන් එකකට කියන්න පුළුවන් එකම දැන් මේ බලන්න මේකෙදි කරන්නේ ඩ්‍රෝන් එකට මෙතන මෙහෙම පොල්ලක් හයි කරලා ඒක උඩ බෝලයක් බැලන්ස් කරනවා.
අපිට හිතන්නවත් බැරි කාරණාවක් මේක. ඒ කියන්නේ මේක AI වගේ concept එකක් නැතුව. අතරම දැන් මේකේ තවත් මේ කෘත්‍රිම බුද්ධියට අමතරව තවත් ඒ තම දියුණු ක්‍රමවේද තියෙනවා ගොඩක් ඔය control theory. එහෙම නැත්නම් මම හිතන්නේ පාලක විද්‍යාව කියන මේ ඒ තාක්ෂණය ඔස්සේ ගියාම ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික වලින් ගිහිල්ලා අපි කියන control theory කියලා අපි ඒකට කියන්නේ මේ ඉංජිනේරු තාක්ෂණයේ එක කොටසක්. එතකොට ඒකෙනුත් පුළුවන් මේ වැඩේ කරන්න. නමුත් මේක වඩා හොඳට අඩු කාලෙකින් කරන්න පුළුවන් මේ වගේ දේවල් වලින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊටම කෙටි කාලෙකින් මේ මැෂින් එකකට ඉගෙන ගන්න පුළුවන් මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ මේක අපිට පවා කරන්න ඊටම අමාරු දෙයක්. හිතන්නකෝ මේක මේ මෝටර 4කින් පියාඹන මැෂින් එකකට මේ බෝලේ බැලන්ස් කරන එක කොච්චර අමාරු වැඩක්ද. දැන් මේ තියෙන perturbations introduce කරන. ඒ කියන්නේ බාධක අපි අඳුනලා දෙන පද්ධතියට ඒක ටෙස්ට් කරන්න. ඒක තල්ලු කරා මේක. නමුත් ඒකට හානියක් නැහැ. ඒකට හේතුව අර ඒ කෘත්‍රිම බුද්ධිය හොඳට ඇඩැප්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳටම මේ කාර්යයට අපි කියන හැඩ ගැහිලා තියෙනවා. ඉගෙනගෙන. ඊළඟට මේ තියෙන තවත් කාරණාවක් දැන් මේකෙදී මේක දැන් ඒ කියන්නේ මේ ඒක තියාගෙන ඒ බෝලේ තියාගෙන හෙට මෙහෙට යන්න කියන්න පුළුවන් අපිට. නමුත් එයා වැටෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එයා බොහොම හරියට ගණනය කරනවා ඊළඟ මොහොතේදී ඊළඟ ඒ තත්පරයෙන් පංගුවකදී එයාට තියෙනවනේ වේගය මොන පැත්තටද මෝටර්ස් කරකෙන්න ඕනේ මොන ස්පීඩ් එකෙන්ද කරකෙන්නේ හැමදේම තීරණය කරනවා. ඊට මේක දැන් බොහොම ඉතාලම දැන් මේක මේ වතුර වීදුරුවක් උඩ බැලන්ස් කරනවා. ඒතර මේකෙදි දැන් මේ වතුර වීදුරුව තියාගෙන එයාට පුළුවන් ওই වත් මේක යවන්න. බොහොම වේගෙන් ඊට අමතරව. අපිටවත් වතුර වීදුරුවක් හරි දැන් දුවන්න බෑ. නමුත් මෙයාට පුළුවන් ඒ තරම් ප්‍රබලයි මේ සංකල්පය. ඊළඟට අපි බලමු තවත් බොහොම රසවත් උදාහරණයක් ඉන්ටරෙස්ටිං සිද්ධියක්. මේකෙදි මේ බෝලේ අල්ලනවා. එයා ඇත්තටම මේ ඩෙමොන්ස්ට්‍රේටර් ඇත්තටම මේක මේ සම්බන්ධව කටයුතු කරන පරීක්ෂකවරයෙක් මේ රෆායලෝ ඩි ඇන්ඩ්‍රියා කියලා බොහොම සුප්‍රසිද්ධ එක්කෙනෙක් මේ ඩ්‍රෝන් තාක්ෂණ සම්බන්ධයෙන් මෙයා දැන් මේ පෙන්වන්නේ එයා බෝලයක් විසික් කරාම මේ ඩ්‍රෝන් එකට මේක අල්ලන්නේ. අපිට හිතන්නවත් බෑ. කියන්නේ මේක මේ රොබෝ තාක්ෂණ මේක මේ කෘත්‍රිම බුද්ධිය නැතුව අවුරුදු තව ගණනාවකට හිතන්නවත් බැරි කාරණාවක් මේක. සාරලෝම අර බෝලේ කෙලිම අල්ලනවා ඒ ඩ්‍රෝන් එක එතනට ගිහලා. ඒකට හේතුව දැන් මේ කාමරයට කැමරා හයි කරලා තියෙනවා. ඒ කැමරා වල තොරතුරුත් මෙයාට හම්බෙනවා. ඊට අමතරව මේකට කලින් ට්‍රේන් කරලා තියෙනවා. එතකොට මේක අත්‍තරම ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කොහොමදවත්. නමුත් මේ වගේ මේ එයා ඔයගලන්ට ඔය පේන්නේ හැරෙනවා මේ ඩ්‍රෝන් එකේම කැමරාවක්. ඒ කියන්නේ මේ කාමරේ කැමරා හයි කරලා තියෙනවා. ඒ කැමරා ෆීඩ් එක ඩ්‍රෝන් එකට තියෙනවා. ඒතර කැමරාවෙන් තමයි මොනිටර් කරන්නේ මේ බලන්නේ බෝලේ කොතනද තියෙන්නේ. ඊළඟ ඩ්‍රෝන් එක කොතනද යන්න ඕනේ. දැක්කද? ඊට අමතරව එයාට ආව විසික් කරන්න බෝලේ. පොඩි net එකක් තියෙනවා ඒක හයි කරලා මේකෙන් දැක්කද? ඊට පුළුවන් බෝලේ බවුන්ස් කරලා ආපහු ඩෙමොන්ස්ට්‍රේටර් එකම අතට යවන්න. දැන් මේ තියෙන්නේ අපි මේකට කියනවා සාමූහික ක්‍රියාවලියක් කියලා. ඒ කියන්නේ සින්ක්‍රොනයිස්ඩ් ඇක්ටිවිටි එකක් ඩ්‍රෝන්ස් කිහිපයක. මේකෙදි කරන්නේ මේ ඩ්‍රෝන් තුනක තුල එක දැලකින් මේ බෝලේ අල්ලනවා. මේකත් ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ දැන් ඔයගොල්ලෝ ඩ්‍රෝන් තාක්ෂණ සම්බන්ධව වැඩ කළ තියෙන කට්ටිය නෝ දන්නේ නැති මේ කොච්චර අමාරු වැඩක්ද කියලා. දැන් නම් ඇත්තටම ගොඩක් මේ off the shelf components තියෙනවා. ඒ කියන්නේ අපිට කඩෙන් අරගෙන හයි කරන්න පුළුවන් කොටස් තියෙන හින්දා මේ ගොඩක් ඒක ලොකු අමාරුකාවයකුත් නැහැ. නමුත් එකක් කන්ට්‍රෝල් කරන එක මිනිස්සෙකුට තනි ඩ්‍රෝන් එකක් රිමෝට් කන්ට්‍රෝල් කරන එක ලොකු අමාරු වැඩක්. ඒ කියන්නේ ඒකට පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. නමුත් මේකෙදි මේගොල්ලෝ ඔක්කොම මේ AI based techniques වලින් තමයි මේ වගේ දේවල් කරන්නේ. ඒක අතරම දැන් ඔකේ දිගේ net එක ඇදලා බෝලේ ආපහු යවුවා බවුන්ස් කරලා ඩෙමොන්ස්ට්‍රේටර් එක අතට. දැක්කද? ඒතර මේක තමයි මේ synchronized මේ activity එකක් මේක මේ හැමදේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ කෘත්‍රිම බුද්ධියට හන්දා.
ඊළඟට මේක ඇත්තටම ගොඩක් මේක රසවත් දේවල් තියෙනවා. මම හිතනවා මට පුළුවන් මේ සංවිධායක මොඩියුලත් එක්ක මේ දේවල් බෙදා මේක මේ ලින්ක් එහෙම ෂෙයා කරන්න. එතකොට සමහරක් විට ඒගොල්ලන්ට පුළුවන් වෙයි ඉන්ට්‍රස්ට් මේ ගැන මේ උනන්දුවක් දින අයට තවදුරටත් මේ ගැන හොයලා බලන්න. කොහොම වුණත් ඒක ඇත්තටම බොහොම අර ඒ වල බොහොම රසවත් එක අංගයක් කරන්න පුළුවන් හැකියාවක්. ඒ කියන්නේ විශ්මයජනක දේවල් කරන්න පුළුවන් වල එක උදාහරණයක්. ඊළඟ කාරණාවල් තමයි අපි කියනවා මේ NLP කියන ස්වභාවික ස්වභාවික මේ භාෂා අධ්‍යයනය. ඒ කියන්නේ එහෙම නැත්නම් සැකසීම. ඒ කියන්නේ සරලම උදාහරණ තමයි දැන් අපි යමක් කිව්වොත් අපි කටින් කියන දේ ප්‍රෝග්‍රෑම් එකක් තේරුම් ගැනීම. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ස්මාර්ට්ෆෝන්ස් තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ Google Assistant පුළුවන් ඔයගොල්ලෝ කියන දේ තේරුම් අරගෙන කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් ඇලාම් එකක් තියන්න, මෙසේජ් එකක් යවන්න. ඒතර මේක තමයි මේ NLP වල බොහොම මේ ඒ කියන්නේ NLP වල බොහොම පොදු උදාහරණයක්. එතකොට ඒකේ ඇත්තටම ස්පීච් රෙකග්නිෂන් කියන එක තමයි වැඩ කරන්නේ. ඊට අමතරව මේ NLP කියන එක ඊට පස්සේ තියෙනවා. ඒතකොට මේකේ හොඳම උදාහරණයක් තමයි මේ කියන්නේ මේකේ තියෙන බල සම්පන්නකම් පෙන්වන්න Google දැන් ඔයගොල්ලෝ දන්නේ ඊළඟට සාමාන්‍ය ඉදිරි වසරවල ගොඩක් වෙලාවට මේක එළියට එයි. Google Assistant කෙනෙකුට පුළුවන් කෝල් එකක් ගන්න. ඔයගොල්ලෝ වෙනුවෙන්. එතකොට මේ ඒ කියන්නේ මේක අපි හිතනට වඩා ගොඩාක් බරපතල කාරණාවක්. ඒ කියන්නේ දැන් ඊළඟ කෙනා කියන එක අඳුර ගන්න ඕනේ. ඊළඟට දෙන්න උත්තරය ගැන ඔයගොල්ලෝ හරියටම දැනගන්න ඕනේ. ඒතර මම මේක මේ වීඩියෝ ප්ලේ කරන නමුත් මට පොඩ්ඩක් සංවිධායක මඩුල්ලේ කෙනෙක් ඉන්නවද මේකේ ඔඩියෝ එක ඇහෙනවද කියලා මම මේක ප්ලේ කරොත්. We think AI can help with this problem. Let's say ඔව් අපිට පැහැදිලිව ඇහෙනවා. හරි බොහොම හොඳයි. එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න හොඳට අවධානය දෙන්න මේ කෝල් එක මිනිස්සෙක් නෙමෙයි ගන්නෙ. සම්පූර්ණ මේ AI ඒජන්ට් කෙනෙක්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වෙච්ච කෘත්‍රිම කටහඬක් තමයි මේ තියෙන්නේ. එතකොට මේක කොච්චර බල සම්පන්නද කියලා ඔයාලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අනික් කෙනා කරන වැරදි වලට පවා මෙයාට පුළුවන් ඇත්තටම මේ ඊට අදාළව හැසිරෙන්න. May 3rd, it turns out a big part of getting things done is making a phone call. We think AI can help with this problem. Let's say you want to ask Google to make you a haircut appointment on Tuesday between 10 and noon. What happens is the Google Assistant makes the call seamlessly in the background for you. So what you're going to hear, Google Assistant actually calling a real salon to schedule the appointment for you. Let's listen. ඔව් දැන් මේ වෙනකන් ඉතින් ඇත්තටම තිබ්බේ මේ Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇත්තටම මේ හඳුන්වා දුන්නා මොකද්ද මේ අලුත්ම ෆීචර් එක මොකක්ද කියලා. දැන් තමයි කෝල් එක පටන් ගන්න. අපි බලමු කොහොමද ඒවා වැඩ කරන්නේ කියලා. So how can I help you? Hi, I'm calling to book a women's haircut for a client. I'm looking for something on May 3rd. Sure, give me 1 second. Sure, what time are you looking for around? At 12 p.m. We do not have a 12 p.m. available. The closest we have to that is a 1:15. Do you have anything between 10 a.m. and 12 p.m.? Depending on what service she would like. What service is she looking for? Just a woman's haircut for now? Okay, we have at 10 o'clock. 10 a.m. is fine. Okay, what's her first name? The first name is Lisa. Okay, perfect. So I will see Lisa at 10 o'clock on May 3rd. Okay, great. Thanks. Great. Have a great day. Bye. එතකොට ඔයගොල්ලෝ දැන් මේ දැක්ක ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම ඩෙවලොප් කරපු AI ඒජන්ට් කෙනෙක්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය තමයි කෝල් එක ගත්තේ. එතකොට මේ දැන් ඒක ලොකු කාරණාවක්. ඒ කියන්නේ මේකෙදි මේ වැඩේ කරන්න ඕන කරන ඒ වැඩේ කොච්චර සංකීර්ණ කාරණාවක්ද කියන එක අපි සලකලා බැලුවොත් මේක ලොකු පිම්මක්. මේ සම්පූර්ණ මේ කෘත්‍රිම බුද්ධියේ කියන මේ පරිණාමය. කෘත්‍රිම බුද්ධි පරිණාමය. එතකොට ගොඩක් වෙලාට ඉදිරි වසරවල මේ ෆීචර් එක අපේ ෆෝන්ස් වලට එන්න ලොකු ඉඩක් තියෙනවා. දැන් තාම මේක එක්ස්පෙරිමන්ටල් ලෙවල් එකේ තියෙන. මොකද දැන් මේ පෙන්නපු කේස් එක බොහොම හරියටම වුණාට තාම 100%ක් ඒගොල්ලන්ට කරන්න අමාරුයි. සමහරක් වෙලාවට යම් වැරදීම් වෙන්න පුළුවන්. සාමාන්‍ය සමාගමක් ලේසියෙන් අර කියන්නේ කොහොම රෙපියුටඩ් කම්පැනි එකක් ලේසියෙන් අර එහෙම දේවල් රිලීස් කරන්න හරියටම ටෙස්ට් කරනකම්. නමුත් ගොඩක් දුරට ඉදිරි වසර කිහිපය ඇතුළත මේ වගේ ෆීචර්ස් අපේ ෆෝන්ස් වලට එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තමයි ඇත්තම මේ කෘත්‍රිම බුද්ධිය ඇත්ත ලෝකයේ දේවල් කරන විදිය. ඒ කියන්නේ ඇත්ත ලෝකේ ප්‍රයෝජනට ගන්න ඇත්තම දැන් ඇවිල්ලා තියෙන්නේ.
තවදුරටත් අර විද්‍යා ප්‍රබන්ධය කියන එක දැන් සැබෑවක් වේගෙන යන ගමන් තියෙනවා. එතකොට දැන් අපි බැලුවා දැන් එතකොට අපි ගොඩාක් විස්තර බැලුවා මේ කියන්නේ මේ කෘත්‍රිම බුද්ධියට සාපේක්ෂව මම ආයෙත් පොඩ්ඩක් ඔයගොල්ලන් අරන් ගියොත් මේකේ තිබිච්ච අපේ පටුනට කියන්නේ මම කැමතියි මේක නිතර මතක් කරලා දෙන්න. මොකද මේක අර මම කිව්වත් එක ලොකු ෆීල්ඩ් එකක් ඉඳන් අපි දැන් පටන් ගත්ත කෘත්‍රිම බුද්ධියෙන් ඊට පස්සේ අපි මැෂින් ලර්නින් ගැන කතා කරා. අපි natural language processing ගැන දැන් බැලුවා. අපි speech recognition වගේ දේවල් කියන්නේ මේ natural language processing සහ speech recognition කියන දෙකම භාවිතා කරපු අවස්ථාවක් තමයි අපි දැක්කේ. එතකොට ඇත්තටම දැන් මේ question answering එකේ ඔයගොල්ලෝ දැක්කා මේ වීඩියෝ එකේ ඊළඟ context extraction. ඒ කියන්නේ අදාළ කියන්නේ අවස්ථානුකූලව ඒකෙන් මේ details ගන්න. දැන් ඔය එකේදී මේ කොන් එක අපන්න අපොයින්ට්මන්ට් එකක් දාන්න තමයි මේ කෝල් එක ගත්තේ. එතකොට ඒ අවස්ථාවට අනුකූලව දැන් ඔයගොල්ලෝ දැක්කා කෝල් එකේ හිතුව විදිහට ගියේ නෑ. ඒ කියන්නේ ස්ලොට් එක තිබ්බේ නෑ. ඒකෙන් දැන් වෙන ස්ලොට් එකක් ප්ලෑන් කරන්න උනා. එතකොට මේ ඒ සලෝන් එකෙන් කිව්වහම අලුත් ස්ලොට් එකක් තියෙනවා කියලා AI ප්‍රෝග්‍රෑම් එකට පුළුවන් වුණා ඒ අදාළව ඒක අනුමත කරන්න. ඒකට හේතුව මේ ගොඩක් context extraction සහ question answering කියන abilities එකට එකතු කරලා. ඊළඟට අපි බලුවා vision කියන එක බලුවා, robotics බලුවා, planning කියන එක අත්‍තරම අපි දැක්කා මේ self driving car එකේ උදාහරණයේදී. ඊළඟ අන්තිමට තව එක උදාහරණයක් තියෙනවා අන්තිම වශයෙන් මේක ඔයගලන්ට පෙන්නන්න. ඒක තමයි ඇට්ලස් කියන රොබෝ. අතරම මේක රොබොටික්ස් වල ලොකු පිම්මක්. ඔයගොල්ලෝ දහලා තියෙ බෝස්ටන් ඩයිනමික්ස් කියන කම්පැනි එකේ මේ රොබෝ දැකලා තියෙ ඔයගොල්ලෝ පොඩි කාලේ දැකලා තියෙ අසිමෝ කියන රොබෝ පඩිපෙළ නැග ගන්න පුළුවන් රොබෝ කෙනෙක්, හියුමනොයිඩ් රොබෝ කෙනෙක්. නමුත් දැන් මේ අලුතෙන්ම ඇවිල්පු ඇට්ලස් කියන රොබෝ දැන් අවුරුදු කිහිපයක් ඉඳලා මේගොල්ලෝ මේකේ වැඩ කරනවා. ඒතර සරලව මෙයාට කරන්න පුළුවන් දේවල් හිතා ගන්නවත් බෑ. ඉතින් පිම්මක් පයින් විදිය ඒතර මෙතනදී මේ දේවල් කරන්න ගොඩක් වෙලාවට reinforcement learning තමයි පාවිච්චි කරනවා. අර මුලින්ම පෙන්නවා කර රොබෝ කෙනෙක් ඇවිදින්න ඉගෙන ගත්තා වගේම ගොඩාක් දුරට මොකද මේක ආයතනයේ රහස්. ඒ කියන්නේ අපි දන්නේ නැහැ හරියට මොකද්ද පාවිච්චි කරන්න කියලා. නමුත් ගොඩක් දුරට අපිට කියන්න පුළුවන් මේකෙදි පාවිච්චි කරන reinforcement learning කියන ටෙක්නික් එක. ඒ කියන්නේ සරලවම මේ මැෂින් එකෙන් ඉගෙන ගන්නවා ඉලක්කයක් දුන්නාම කොහොමද වැඩේ කරන්නේ කියලා. ඒතර ඔයගොල්ලෝ දැකලා ඇති මේක දැන් අවුරුදු 10කට 15කට කලින් හිතන්නත් දැන් මේකට වැඩි. කියන්නේ අත්‍යවශ්‍යම ගත්තොත් ඇවිදින එකක් ගොඩක් ලොකු චැලෙන්ජ් එකක් රොබෝ කෙනෙකුට. නමුත් මේ වෙනකොට මේ AI වලට පිසිද්ධ වෙන්න මෙයා ගොඩාක් හැකියාවන් ඔයගලන්ට අවිලා තියෙනවා. ඇවිදිනවා කියන එක දැන් ඇත්තටම විසඳපු ප්‍රශ්නයක්. දැන් මේකෙදිත් ඒගොල්ලෝ ඇත්තටම අර perturbations introduce කරනවා. ඒ කියන්නේ බාධක ඉදිරිපත් කරනවා. මෙයාව පරීක්ෂා කරලා බලන්න කොච්චර හොඳට මෙයාට මේක මේ යාගේ මේ හැකියාවන් මේන්ටේන් කරගන්න පුළුවන්ද කියන එක. දැන් මේ හිමියා විදිහට පෙන්නනවා. ඒ කියන්නේ හිම කියන්නේ ඇවිදින අමාරු දෙයක්. ඒ කියන්නේ මැෂින් එකට කොහොමද අමාරු, මනුස්සයෙක් ගොඩක් අමාරු කාරණාවක් ටිකක් පුරුදු වෙන එක. නමුත් ඒකේ තොරන් පෙන්නන්නේ බොහොම හොඳට එයා ඒ වැඩේ කරනවා. ඊළඟ අපි ගත්තොත් බඩු උසන්ඩ ඒ කියන්නේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට පේනදී මේ බොහොම ළඟයි. ඒ කියන්නේ දැන් මේක රොබෝල අපේ ජීවිතේට ඇතුළත් වෙන්න සාමාන්‍ය ජීවිතේට ලොකු දුරක් නැහැ අතන. දැනට තියෙන ප්‍රශ්න මේ මුදල. ඒ කියන්නේ මේ රොබෝ කෙනෙක් හදන්න ලොකු මුදලක් යන හින්දා සාමාන්‍ය කෙනෙකුට afford කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ දැනට කාලයක් යනකොට තාක්ෂණය කියන ගොඩක් ලාභදායී වෙනවා. ඒකට හේතුව ගොඩාක් හදනකොට දැන් මේ තියෙන perturbations reduce කරනවා. ඒ කියන්නේ මෙයා තල්ලු කරනවා. බලන වැටේවි කියලා. ඒත් නෑ. එයාට පුළුවන් ඇත්තටම තනියම ඒ කියන්නේ ඒක හැන්ඩල් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙයා ඉගෙන ගන්නකොට මේ දේවල් වුණා යාට. එතකොට එයා දන්නවා කොහොමද ඒකට අනුගත වෙන්නේ කියලා. දැන් මේකත් අත්‍තරම් බොහොම මේ සෙත් ගණනාසුළු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් වැටිච්ච රොබෝ කෙනෙකුට නැගිටින්න පුළුවන් වෙනවා කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක ගොඩක්
පරීක්ෂණ කරගෙන යන මේ සංසිද්ධියක් මා ප්‍රශ්නයක් නමුත් මේකෙදි මේකට පුළුවන් වෙලා තියෙනවා මේක හරියටම කරන්න. දැන් මේක බොහොම සරල ප්‍රශ්නයක් වෙන දොරක් කරනවා කියන කාරණාවත් තමයි බොහොම බොහොම අමාරු දෙයක්. සාමාන්‍යයෙන් ඒක රොබෝට් තාක්ෂණයේ නියැලෙන කෙනෙක් දන්නවා. කියන්නේ ලොකු අමාරු කාර්යයක් තමයි මේ දේවල් මේ මට්ටමට මේගොල්ලෝ මේ කරන්නේ. ඒතර මේ වගේ දැන් මේ Boston Dynamics කියන කම්පැනි ගොඩාක් සිත් ගන්නවා සුළු ආයතනයක්. ඒ කියන්නේ මේ ගොඩාක් මේකේ බොහොම අධිතාක්ෂණික දේවල් ගැන පරීක්ෂණ ඒගොල්ලෝ කරනවා. ඊළඟට මට දැනට අද දවසේ වෙන තියෙන උදාහරණ ටික එච්චරයි මේ AI කියන සම්බන්ධයෙන්. නමුත් මට ඊළඟට ඔයගලන්ට කතා කරන්න ඕනේ කෙනෙක් කොහොමද මේ තාක්ෂණයට ඇතුළත් වෙන්නේ කියලා. සාමාන්‍ය අපි හරියට ගත්තොත් ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදය ගත්තොත් ඔයගොල්ලෝ ඇත්තටම දැන් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මම හිතන්නේ සාමාන්‍ය පෙළට වඩා අඩු අය වෙන්න පුළුවන් ඉන්නේ. පාසල් දරුවක් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට පළවෙනි පියවර තමයි ඔයගොල්ලෝ ඇත්තටම උසස් පෙළට ගණිතය වගේ විෂයක් එහෙම නැත්නම් විද්‍යාවේ විෂයක් තෝරගන්න එක. ඊළඟට විශ්වවිද්‍යාලය ඇතුළත් වුණායින් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ AI කියන ෆීල්ඩ් එක වෙනම අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ අපි ඉගෙන පටන් ගන්න කම්පියුටර් සයන්ස් වලින් කම්පියුටර් සයන්ස් වල එක කොටසක් තමයි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. නමුත් දැනට ලෝකේ දැන් මේ වෙනස්ලා තියෙන විදිහට අත්‍තරම සෙල්ෆ් ලර්නින් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තනියම මේ දේවල් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට අත්‍තරම මේ ඒ දේවල් කරලා යුනිවර්සිටි යන ලෙවල් එකට යනකම් ඉන්න ඕනෙත් නෑ. ඔයගොල්ලන්ට පුළුවන් පොත් කියවලා YouTube එකෙන් Google එකෙන් ඉන්ටර්නෙට් එකෙන් විස්තර හොයලා මේ දේවල් තනියම ඉගෙන ගන්න. එතකොට කෙනෙකුට එහෙම අවශ්‍යතාවක් තියෙනවා එහෙම ආසාවක් තියෙනවා නම් මට යන්න පුළුවන් යම් කරන්න. ඒ කියන්නේ මට කියන්න පුළුවන් ඔයගොල්ලෝ මේ දේවල් අධ්‍යයනය කරන්න කියලා මුලින් මොකද YouTube එකේ ගොඩාක් දැන් තියෙනවා self learning materials. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති Khan Academy වගේ ඒ YouTube channels තියෙනවා. ඔයගොල්ලන්ට බොහොම සරලම concept එකේ ඉඳන් සරලම සංකල්ප වලින් ඊටාම සංකීර්ණවට යන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් ඔයගොල්ලෝ මේ දැකපු මේ AI concepts වලට ටිකක් තරමක් ගැඹුරු ගණිතමය දැනුමක් අවශ්‍ය වෙනවා සමහරක් දේවල් කරන්න හැම දෙයකම නෙමෙයි. එතකොට එහෙම කරනකොට ඇත්තරම දැන් පාසල් දරුවෙකුට ඒක අපහසු කාර්යයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ දේවල් හරියටම කරනකොට ඇත්තරම මේ ඒක ටිකක් අභියෝගයක් වෙන්න පුළුවන්. නමුත් අර විදිහට ඔයගලන්ට තනියෙන් මේ ගමන යන්නත් හැකියාවක් තියෙනවා දැඩි අවස්ථාවක් තියෙන කෙනෙකුට. ඒක තමයි ඇත්තරම මේක ඉතාම හොඳ දෙයක් සහ මම ඇත්තරම යෝජනා කියන්නේ මම ඔයගලන් උනන්දු කරන මේ වැඩේ කරන්න. මොකද සාමාන්‍ය රැකියාව වෙනදපළ ගත්තොත් එහෙම ඉතාම දැඩි ඉල්ලුමක් තියෙන රැකියාවක් තමයි අපි හිතන මැෂින් ලර්නින් ඉංජිනේර කෙනෙක්. එහෙම නැත්නම් මේ කෘත්‍රිම බුද්ධිය සකසවන ඉංජිනේරුවෙක් වෙන එක. එතකොට මේ ඒකට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. දැනට වෙළඳ පොලේ කවදාවත් සමහරක් නැති වෙන්නේ නැති රැකියාව අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට දැන් ඉදිරි දැන් ඔයගොල්ලෝ දැන් අර දැනට ඉන්න සත්‍යය තමයි දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඇත්තට මේ AI එන්නෙන් ඩෙවලොප් වෙනකොට අපේ රස්සාවල් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සරලව මේක තමයි ඒක වෙන්න ලොකු chance එකක් තියෙනවා. නමුත් අර ඒක සම්පූර්ණ රඳාපවතින්නේ ඒක පාවිච්චි කරන විදිහ අනුව. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඒක ඇත්තටම යම් ප්‍රමාණයකට වෙලා තියෙනවා. දැන් සමහරක් වෙලාවට දැන් මේ බොහොම ළඟදී ආපු AI සර්විස් එකක් තමයි ස්පීච් සින්තසිස්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මොනවා හරි ටයිප් කරලා කිව්වහම එයා බොහොම ලස්සනට ඒක ආපහු කියනවා. ඒක ඔයගලන්ට මොකක් හරි වෙළඳ දැන්වීමකට වොයිස් කට් එකක් ගන්න ඕන නම් නැත්නම් මේ ඔයගලන්ගේ මේ එන්තූසියා එකට පාවා වොයිස් කට් එකක් අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් ඒ සර්විස් එකට පේ කරලා ඔයගලන්ට කියන්න අවශ්‍ය ටික ටයිප් කරලා දෙන්න. ඒතර AI ප්‍රෝග්‍රෑම් එකකින් ඒකට අවශ්‍ය කරන වොයිස් කට් එක හදලා දෙනවා. එතකොට එහෙම කරාම මොකද වෙන්නේ? වොයිස් කට් ඇත්තටම කරන ප්‍රොෆෙෂනලි වොයිස් කට් කරන. ඒ කියන්නේ වෘත්තියෙන් වොයිස් කට් හදන. ඒ කියන්නේ හඬ කවන ශිල්පීන්ට කාලෙකදී ඒ අවස්ථාව නැති වෙලා යන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර AI ප්‍රෝග්‍රෑම් එකකින් ඒක බොහොම අඩු මුදලකට ඒක කරගන්න පුළුවන්. නමුත් අර එතන අර හියුමන් ටච් කියන එක. ඒ කියන්නේ අපි කියන මේ මිනිස්සෙක් කරන ගතිය දැනෙන්නේ නැති වෙන්න පුළුවන් මුලින්. නමුත් ඉදිරියට ඒකත් ඇත්තටම AI දියුණු වෙන මේ කෘත්‍රිම බුද්ධිය දියුණු වෙන වේගයත් එක්ක ගත්තාම ඒකත් ඇත්තටම ඒගොල්ලෝ ඒකත් තරණය කරන්න පුළුවන්. ඊට අමතරව අර මේක කෘත්‍රිම බුද්ධිය කියන එක බොහොම මේ අර සදාචාර සම්පන්නව භාවිත කරන එකත් වැදගත් කාරණාවක්. ඒ කියන්නේ කෙලින්ම දැන් සාමාන්‍යයෙන් දැනට තියෙන තත්ත්වය තමයි මිනිස්සුන්ගේ වැඩවලට AI කෙනෙක් උදව් වෙන එක. එතකොට දැන් මම අත්‍තරම වැඩ කරන ආයතනයේ අපි කරන්නේ ඒක. ඒ කියන්නේ අපි කරන්නේ මිනිස්සුන්ගේ දැන් අපේ මේ තියෙන process වලට අපි දැන් ඔයාලා හරි යම් කරන කාර්යයකට උදව් වෙන්න තමයි අපි AI මොඩියුල් එකක් හදන්නේ. නැතුව ඒක රිප්ලේස් කරන්න නෙමෙයි. කෙනාගේ ජොබ් එක නැති කරලා දාන්න නෙමෙයි.
එතකොට ඒ දේවලුත් වැදගත් අතරම ඒ කියන්නේ මේ ethical side එක. ඒකින්ද ඒවත් මතක තියාගන්න අවශ්‍යයි. කොහොම හරි පොඩි සාරාංශයක් දෙනවා අද අපි කතා කරපු දේවල් ගැන කතා කරා බුද්ධිය කියන්නේ මොකක්ද ඊළඟට කෘත්‍රිම බුද්ධිය කියන එක ඉන්නේ කොහොමද ඊළඟට මේ විවිධ කොටස් මොනවද මේ කෘත්‍රිම බුද්ධියට අදාළව and ඒවැ යෙදවුම් මොනවද කියන ඇප්ලිකේෂන්ස් මොනවද කියන එක සහ ඕගොල්ලෝ කොහොමද මේවා නිර්මාණය කරන කෙනෙක් බවට පත් වෙන්නේ කියන එක ඕගොල්ලෝ කරන්න කැමති නම් ඒකට බොහොම අර දීර්ඝ ගමනක් යන්න පුළුවන් හරියටම මේ වැඩේ කරනවා නම් ඒ කියන්නේ උසස් පෙළට ගණිතය කරලා ඊට පස්සේ ගණිතය එහෙම නැත්නම් විද්‍යාව වගේ දෙයක් කරලා එහෙම ඊට පස්සේ ඒ කියන්නේ එහෙම නැතුවත් පුළුවන් ඒ කියන්නේ තනියම ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නම් ඔය කිසිම දෙයක් නැතුව තනියම ඉගෙන ගන්නත් පුළුවන් අතට. ඒ තරමටම දැන් ගොඩාක් මේ දේවල් මෙටීරියල්ස් තියෙනවා. YouTube එකේ ගොඩාක් ටියුටෝරියල්ස් තියෙනවා. කෙසේද ප්‍රෝග්‍රෑමින් කියන එක අත්‍යවශ්‍යයි මේ වැඩේට. ගණිතමය දැනුම තියෙනවා නම් ගොඩක් ලේසියි ඔයගලන්ට. නමුත් ඒ දෙක තියෙනවා නම් ගණිතය සහ මේ ප්‍රෝග්‍රෑමින් කියන කන්සෙප්ට්ස් එක දන්නවා නම් අනිත් දේවල් අනිවාර්යයෙන්ම ඔයගලන් තනියම ඉගෙන ගන්න මේවා හදන්න පුළුවන්. ඒකින්ද කොහොමද හිතන්න එපා අපි ලංකාවේ ඉන්න කට්ටියද මේවා කරන්න අමාරු. එහෙම එකක් නෑ. අතර ලංකාවේ මිනිස්සු තමයි දැන් කියන්නේ ලංකාව කියන්නේ මුළු ලෝකෙටම software components හදන රටක්. ඒ කියන්නේ පාසල් දරුවෙක් වශයෙන් ඔයගොල්ලෝ මේක ඉතාලම දැඩිව තේරුම් ගන්න ඕන තමයි කරන්න බැරි දේවල් නෑ. ලංකාවේ කියලා අපිට කිසිම දෙයක් ලිමිටඩ් නෑ. අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕනම දෙයකට අවශ්‍ය තාක්ෂණ ඔයගලන්ට පරිගණකයක් තියෙනවා නම් ඔයගලන්ට බොහොම දියුණු මට්ටමේ දේවල් හදන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ දැනුම සහ දැනුමට තියෙන පිපාසය. ඒකෙන් හොඳටම මතක තියාගන්න කාරණාවක් තමයි මේ හැම දෙයක්ම මිනිස්සු කරපුවම තමයි. අතර මේ පෙන්නපු මම වීඩියෝස් වල පෙන්නපු ගොඩක් මේ අර ටිකක් විශ්මිත දේවල් අතර මේ ටීම්ස් වල ලංකාවේ කට්ටිය ඉන්නවා. ඒකෙන්ද අර ඒක හොඳට මතක තියාගන්න කාරණාවක් තමයි මොකද ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ඒ දැකපු ඒ දේවල් කරන කෙනෙක් බවට පත් වෙන්න කවදා හරි අවශ්‍ය එකම කාරණාව උනන්දු විතරයි. ඒකෙන්ද ඒ සිතුවිල්ලත් එක්ක මම දැන් මෙතනින් මම කතාව නතර කරනවා. ඔයගොල්ලන්ට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් මට ප්‍රසන්ටේෂන් එක ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසන්ටේෂන් එක යවන්න පුළුවන් කියලා ප්‍රසන්ටේෂන් එක යවන්න පුළුවන්. ඒකත් එක්ක මම ලින්ක්ස් ටික ඔක්කොම දාලා ඔයගලන්ට වැඩිදුරටත් හොයන්න ඕන නම් මම එවන්නයි ටික. ඔව් මම හිතන්නේ ඉතාමත් හරවත් දේශනයක් අපිට දැනුම ඉතාමත් වැඩි වශයෙන් ලබා ගන්න හැකි වෙච්ච දේශනයක් කියන එක කියන්නට ඕනේ. ඉතින් මම හිතන්නේ දැනුම පිරිච්ච දේශනයක්. ඉතින් මේ අර අන්තිමට එතුමා නවත්තපු තැනට මම දැක්කු කරන අපි ethically artificial intelligence කියන එක පාවිච්චි කරන්න ඕනේ. එතුමා අන්තිමට සඳහන් කරපු speech synthesizing කියන system එක අනුකර අපි දන්නවා ලෝකයේ සමහර ත්‍රස්තවාදී සංවිධාන කප්පා මිල්ලීම් වගේ දේවල් වලට භාවිත කරන අවස්ථා අපිට මෑත කාලේ අහන්න ලැබුණා. ඒ වගේම අද වෙනකොට ඔබට කැමති නම් Tamanටම කියලා AI නැත්නම් අපි කියනවා ප්‍රෝග්‍රෑම් කරපු කෝඩ් කරපු අපි දන්නවා Alexa Google Hub වගේ personal assistant කෙනෙක් තියාගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් Python පාවිච්චි කරලා සරල කෝඩින් එකකින් යන්න. ඔබට ඒ සම්බන්ධව YouTube එකේ Google එකේ ඕන තරම් විදි තියෙනවා ක්‍රම තියෙනවා. ඔබට ඕන දෙයක් අද වෙනකොට තාක්ෂණය හරහා ශ්‍රී ලංකාව තුළ ඉඳගෙනම තමන්ගේ විදියට තමන් කැමති විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒබ මතක් කරමින් artificial intelligence නැත්නම් අපි කියන කෘත්‍රිම බුද්ධිය අපිව මීළඟ මානයට නැත්නම් අපිව ඊළඟ අධීරයට රැගෙන යන්න විශාල කාර්යයක් කරනවා. ඉතින් අපේ ප්‍රවීන් කෙහෙලැල්ල මහත්මයාට අපේ ගෞරවනීය ස්තුති පුද කරනවා. අද අපි වෙනුවෙන් ඇවිල්ලා මේ විදියට අපිට දක්වපු සහයෝගය සම්බන්ධව ඉතින් පැමිණි ඔබ සැමට ස්තුති කිරීමට මාගේ මේ ගෞරවනීය ආරාධනය. පොළොන්නරුව විද්‍යාලයේ නව නිපැයුම්කරුවන්ගේ සංගමේ වත්මන් උපසභාපති උදුල හේමල් සොයුරා ඔබටයි. කොළඹ ඉසිපතන විද්‍යාලීය නව නිපැයුම්කරුවන්ගේ සංගමේ දෙවර්ෂ පූර්ණ වර්ෂය වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ තෙවැනි දිනයත් සමග අද එකතු වෙමින් අපට සුවිශේෂී කරුණු ගොන්නක් අපට කියා දුන් අපගේ සම්පත්දායක ප්‍රවීන් කෙහෙලැල්ල මහතාට මාගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඒ වගේම අද අපට මෙවන් වැඩසටහන් සංවිධානය කිරීමට ශක්තිය උපකාරයෙන් ලබා දෙන විද්‍යාලීය වත්මන් නියමු උසාර පණ්ඩිත රත්න ගුරු මහතා ගුරු පියාණන් ඇතුළු සියලුම විද්‍යාලීය සහකාර විදුහල්පතිවරු සියලුම දෙනා ඇතුළු විද්‍යාලීය පරිපාලනයකට මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. ඒ වගේම මෙවන් වැඩසටහනක් සංවිධානය කිරීමට අපිව නිසිමඟ යවන්නට මේ කටයුතු කරන සංගම්බාර ආචාර්ය මහේෂිකා නිරියල්ල ගුරු මහත්මියටත් ඒ වගේම අයෝමි පතිරගේ ගුරුමෑණියටත් මාගේ
ස්තුතියි මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම අද දේශනයේ සමග එක් වූ සියලුම ඉසිවර සහෝදරයන්ටත් සියලුම අනෙක් පාසල් වලින් සහභාගී වූ සහෝදර සහෝදරියන්ටත් මාගේ ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. බෙහෙන්ම ස්තුතියි යුදුල. ඔබට ඉතින් අපි සූදානම් වෙන්නේ අද වැඩසටහනේ අවසානයේට මේ ආකාරයෙන් ගමන් කරන්න. ඉතින් අපි තොරතුරු ගොඩනක් ලබා ගත්ත ඒ දැනුම් කන්දත් එක්ක ඔබ තනියම හොයන්න බලන්න නැත්නම් ඔබේ අධ්‍යාපන කටයුතු හරහා ඔබ ඉතරට යන්න අවශ්‍ය නම් ඔබට පුළුවනි තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න. අපි එසේ වේවායි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් සූදානම් වෙන්නේ අද රොබර්ට් එන්තූසියා වැඩසටහන මෙලෙසින් නිමාවටපත් කරන්න සෞමික ගායනා කරමු. ශ්‍රී ලංකා ජාතික ගීත. Mama,